දුටුවේ බුදුනෙතයි අයිබෝවන් සෝදායක සන්ධ්‍යාවක් අපි ශනිදාවේ සන්ධ්‍යාවේ සූදානම් වෙන්නේ සුපුරුදු විදිහටම සෙනසුරාදා සිට්නේ තසපු වැඩසටහන ආරම්භ කරන්නට. අදත් ගෞරව නමස්කාර පූරකව සිට්නේ තසපු වෙනුවෙන් ආරාධනා කළා උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස්ස නිර්මාතෘන් වහන්සේට පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට උන්වහන්සේ වැඩම කොට සිටින මොහොතේ බොහොම ගෞරවයෙන් අපි හාමුදුරන් වහන්සේව සෙනසුරාදා සිට්නේ තසපු වෙනුවෙන් පිළිගනු ලබනවා. අපි මීට පෙරාතුව පැවති ප්‍රවෘත්ති ප්‍රකාශයේදීත් ශ්‍රවණය කළා විවිධ රෝගාබාධයන් ලෝකයේ පුරා තදින් ව්‍යාප්ත වනවායි කියන කාරණය. මීට දශකයකමාරකට පමණ පෙරාතුව ලෝකයේ බෝ නොවන රෝග තමයි වැඩි වශයෙන් තිබුණේ. ඉන්පසුව බෝ වන රෝග බොහෝ වෙලාවට සමනය කරගන්නට නැත්නම් පාලනය කරන්නට ලෝකයේ බොහෝ වෛද්‍යවරුන්ට හැකියාවක් ලැබිලා තිබුණා. නමුත් දැන් ක්‍රමක්‍රමයෙන් බෝවන රෝග ලෝකයේ පුරා වේගයෙන් ව්‍යාප්ත වෙනවා. කෙසේ නමුත් මේ සියලු දේවල් එක්ක මරණය පිළිබඳව නොඑක ආකාරයේ සංකල්පනාවන් හිතට එනවා. කොයි මොහොතේ මැරෙන්න වේවිද කියන හැඟීම දැන් මිනිසුන්ගේ හිත තුළ තිබෙනවා. මේ නිසා මරණය පිළිබඳ බයක් ඇති වී තිබෙනවා, තැති ගැනීමක් ඇති වී තිබෙනවා. ඒ සියලු දේවල් එක්ක සාර්ථකව මරණයකට මුහුණ දෙන්නට පුළුවන් අප්‍රමාදී භාවය පිළිබඳව අපි හැම විටම මේ ධර්මයේ ඔස්සේ ඔබට කාරණා අනුශාසනා සමීප කරවන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට මතක ඇති සති කිහිපයක් පුරාවටම මරණය සම්බන්ධ වූ දේශන මාලාවක් අපේ පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේ විසින් සෙනසුරාදා සිට්නේ තසපුවේ සිදු කරනු ලැබුවේ. අදත් එහිම තවත් දේශනාවක් ශ්‍රවණය කරන්නට ඔබට අවකාශ උදා කර දෙන්නටයි සූදානම් වෙන්නේ. පූජනීය වන්දනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට සෙනසුරාදා සිට්නේ තසපුව ධර්මානුශාසනාව පැවැත්වීමට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. සෙනසුරාදා සිට්නේ තසපුවට අද දවසෙත් දායකත්වයෙන් එකතු වෙනවා. මාසිකව අපේ උතුම් දායකත්වය සඳහා බොහොම ගෞරවයෙන් බොහෝ කලක සිට සහභාගී වෙන පින්වත් චමින්ද මහත්මයා ඇතුළු ඒ පින්වතුන් දෙනියාය ලොම්බිනිතේ කර්මාන්ත ශාලාවේ ඒ කළමනාකර අධ්‍යක්ෂකතුමා බිරිඳ දියණිය ඇතුළු සියලු දෙනා විසින් ඒ ඇත්තන් හැම දෙනාගේමත් සත් ප්‍රාර්ථනා සඵල වෙන්නට අපි මෙත් සිතින් ආශිර්වාද කරමින් net fm සෙනසුරාදා සිට්නේ තසපුව අද දවසේ ඔබට අපි මාතෘකාව විශේෂයෙන් දැනුවත් කරන්න මම හිතනවා අවශ්‍ය වෙන්නේ. අපි පසුගිය පොහොය දිනේ සිට මරණය පිළිබඳව දිගටම සාකච්ඡා කරගෙන ආවා. මරණානුස්සතියට උපකාරී වෙන කාරණා 8ක් අපි ඔබට පිළිවෙලින් කියාගෙන එනවා. දැන් කොටස් දෙක දේශනා දෙකකදී 4ක් ඔක්කොම කාරණා කියා දුන්නා. පින්වත්නි, මේ ලෝකයේ කෙනෙකුට මේ ලැබිච්ච මනුස්ස ජීවිතය කොයි වෙලාවෙ අහිමි වෙයිද කියලා හිතනකොට තමන්ගේ ජීවිතේ තමන්ට ඇයි ලැබුණේ කියලා තමන් දන්නවනම්, මේ ලැබිච්ච ජීවිතය තුළ තමන් කළ යුත්තේ මොකද්ද කියලා දන්නවනම්, ඒ කළ යුතු දේ සහ නොකළ යුතු දේවල් ඔබට තෝරගන්න පුළුවන් නම් අන්නේ කෙනා පින්වත්නි
මරණ සතිය වඩද්දී එයාට කළ යුතු දෙයට වීරියක් ඇති වෙනවා, නොකළ යුතු දේ අත්හරින්න වීරියක් එනවා. ඒ නිසාම තමයි මරණ සතිය වඩන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා. මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දන්නවා මේ ජීවිතේ ලැබුණේ මොකටද කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දන්නවා මේ ලැබිච්ච ජීවිතෙන් කරන්න ඕනේ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා දන්නවා මේ ජීවිතේ නොකරන්න ඕනේ මොනවද කියලා. එතකොට ඒ ශ්‍රාවකයාට කරන්න ඕන දෙයට සමහර වෙලාවට හිත මන්දගාමී වෙන්න පුළුවන්. නොකර ඉන්න දේ, නොකල යුතු දේ අතහැරලා ඉන්න සමහර වෙලාවට හිත අරතියකට ඇවිල්ලා ඒ හිතේ තියෙන කෙලෙස් නිසා අත්හල යුතු නොකල යුතු දේවල් කරන්න අල්ලගන්න සමහර වෙලාවට හිත ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම තියෙන හොඳම බෙහෙතක් තමයි මරණානුස්සතිය. මරණය ගැන සතිය ඇති කරගන්න එක. අසතිය නෙමේ සතිය. අපි කියවා මරණය ගැන යම්කිසි කෙනෙක් කෙලෙස් ඇති වෙන විදිහට, ඒ කියන්නේ එක්කෝ මරණය ගැන හිත බය වෙනවා නම්, මරණය ගැන හිත පසුතැවෙනවා නම්, මරණය ගැන හිත තැති ගන්නවා නම්, මරණය ගැන හිතනකොට පීඩනයක් එනවා නම්, අන්න එතන ඇති වෙන්නේ කෙලෙස්. එතනදී එන්නේ මරණය ගැන සතියක් නෙමේ අසතියක්. මරණය ගැන හිතනකොට බයක් තැති ගැනීමක් එන්නේ නැතුව, පීඩනයක් එන්නේ නැතුව හපෝ කියලා සමහරලාවට හිත යම් කිසි විදිහකට පින්වත්නි පීඩාවකටපත් වෙන්නේ නැතුව තමන්ට කළ යුතු දේ කරන්න ඉක්මන් වෙනවා නම් හිත, නොකළ යුතු දේවල් නොකර ඉන්න හිත ඉක්මන් වෙනවා නම්, අත්හල යුතු දේ අත්හරින්න හිත ඉක්මන් වෙනවා නම්, අන්න ඒ සඳහා මේ සතිය උපකාරී වෙනවා. මරණ සතිය. ඉතින් අපි ඔබට කිව්වා මේ මරණය ගැන සිහි කරන්න ආකාර 8ක් තියෙනවා කියලා. වදක පච්චුපට්ඨානේ අපි ඒ ගැන කතා කළා. සම්පත්ති විපත්ති අපි ඒ ගැනත් කතා කළා. ඊට පස්සේ උපසංහරණේ අපි ඒ ගැනත් කතා කළා. කාය බහුසාධාරණේ අපි ඒ ගැනත් කතා කළා. අද අපිට තියෙනවා පින්වත්නි ආයු දුබ්බලය සහ අනිමිත්තය කියන කාරණා. ඊට පස්සේ අද්ධාන පරිච්ඡේදය, කන පරිත්තය කියන කරුණු අපිට කතා කරන්න තියෙන කරුණු වල තව ඉතුරු වෙලා තියෙනවා. අපි දැන් මේ කාරණා 8න් පස්වෙනි කාරණාව, ඒ කියන්නේ ආයු දුබ්බලයට තමයි අද දවසේ අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මුලින්ම ආයු දුබ්බලය. අපිට මේ ලෝකෙ පින්වත්නි බුදු කෙනෙක් පහළ වෙලා මේ ආයුෂ අතිශයින්ම දුර්ලභව ලැබිච්ච ආයුෂයක් බව, ඒ කියන්නේ මනුෂ්‍ය ආයුෂ. මේ මිනිස් ලෝකයේ ලැබිච්ච ආයුෂ ටික දුර්ලභව ලැබිච්ච ආයුෂ ටිකක් බව බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වලා දුන්නා. සාමාන්‍ය මිනිස්සෙක් දන්නේ නැහනේ, මේ ධර්මය දන්නේ නැති කෙනෙක් දන්නේ නැහැ කවදාක්වත් එයා මනුස්ස ලෝකෙට ආවට වෙනත් ලෝකෙකත් උපදිනා ස්වභාවයන් තියෙනවායි කියලා. ඒ කියන්නේ නිරේ උපදින ස්වභාවයක් තියෙනවා, තිරිසන් ලෝකේ උපදින ස්වභාවයක් තියෙනවා, පෙරේත ලෝකේ ඊට පස්සේ නොඑක් ඔය දිව්‍යතල, බ්‍රහ්මතල ආදී නොඑක් ගති වල උපදින්න ස්වභාවයන් තියෙනවා කියලා සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ. ඔබ හිතන්න අපිට බුදු සසුනක් හම්බුනේ නැහැ කියලා, බුද්ධ ශාසනයක් කියලා දෙයක් අපි දන්නේවත් නැහැ කියමු මේ කාලේ. එහෙනම් අපි ඉපදිච්ච කොට අපි දැනගනීද නිරේ උපදින පිරිසක් කියලා අපි මීට පෙර නිරේ ඉපදිලා තියෙනවා. තවදුරටත් නිරේ උපදින ස්වභාවයක් අපිට ඉතුරු වෙලා තියෙනවා කියලා අපි දැනගනීද බුද්ධ ශාසනය හම්බුනේ නැත්තම්. ඔබ නික්කමට හිතන්න. නික්කමට S2 පියාගෙන නික්කමට හිතන්න. හොඳයි අපිට මේ බුද්ධ ශාසනයක් නැති කාලෙක අපි ඉපදුනා නම් අපි නිරයක් ගැන දන්නෙත් නැහැ, නිරේ උපදිනවයි කියන එකක් ගැන දන්නෙත් නැහැ. තිරිසන් සත්තු ඕන්තරම් පේන්නේ ඉන්න, හැබැයි අපි තිරිසන් සත්තු වෙලා තියෙනවා කියලා දන්නෙත් නැහැ, තිරිසන් සත්තු වෙන්න තියෙන ස්වභාවයෙන් යුක්තයි කියලා දන්නෙත් නැහැ. පෙරේතයෝ ගැන දන්නෙත් නැහැ, සමහරවිට පෙරේත ආත්ම වලට අපි ගිහින් තියෙනවා කියලා දන්නෙත් නැහැ, පෙරේත ආත්ම වල යන්න තියෙන ස්වභාවයක් තියෙනවා කියලා දන්නේවත් නැහැ. දෙවිවරු යදෑද ඉඳී අදහා ඉඳී, හැබැයි දේවත්වයට පත් වෙන ස්වභාවයක් අපි තුලත් තියෙනවා. අපිත් දෙවිවරු වෙලා තියෙනවා කියන එකවත් දන්නේ නැහැ. බ්‍රහ්මයෝ ගැන සමහරලාට අහලා තියෙන්න පුළුවන්. මොකද බුද්ධ ශාසන නැති කාලෙට බ්‍රහ්මයෝ ගැන කතා කරනවා. හැබැයි
මේ බ්‍රහ්මයා කියන කෙනා පිළිබඳව අපි කවුරුවත් හිතන්නේ අපිටත් බ්‍රහ්ම බවට පත් වෙන ස්වභාවය තියෙනවා, අපිත් බ්‍රහ්මය වෙලා තියෙනවා කියලා. මේ හැම දෙයක්ම දන්නේ හරියට බැලුවොත් එහෙම පින්වත්නි බුද්ධ ශාසනය ලැබිච්ච නිසා. එතකොට මේ ඕනම තැනක උපදින ස්වභාවයට අවශ්‍ය හේතු සකස් කරගන්න මේ මනුෂ්‍ය ජීවිතේ පුළුවන් කියලා එහෙනම් අපි ඒ ගැන දන්නෙත් නැහැ. ඒ කියන්නේ අපි කියන දේත් එක්ක, අපි හිතන දේත් එක්ක, අපි කරන දේත් එක්ක අපිට පුළුවන් ඕනනම් අර කියපු ඕන තැනක යන්න හේතු සකස් කරගන්න. නිරේ යන්න ඕන නම් ඒකට හේතු සකස් කරගන්නත් පුළුවන්. මොනවෙන්ද? කියන දේවල් වලින්, කරන දේවල් වලින්, හිතන දේවල් වලින් පුළුවන්. තිරිසන් සතෙක් වෙන්න අපි කියන දේවල් එක්ක, කරන දේවල් එක්ක, හිතන දේවල් එක්ක අපිට පුළුවන්. ඒකට ස්වභාවය තියෙනවා. ඒකට හේතු සකස් කරගන්න පුළුවන්. පෙරේතෙක් වෙන්න අවශ්‍ය හේතු සකස් කරගන්න අපි කියන, කරන, හිතන දේවල් වලින් අපිට පුළුවන්. එතකොට පින්වත්නි අපි ඒව දන්නේ නැහැ. මේ බුද්ධ ශාසනය හම්බුනේ නැත්තම් මේ කියන දෙයින් තිරිසන් සතෙක් වෙන්න පුළුවන්. මේ කියන දේවල් නිසා පෙරේතෙ වෙන්න පුළුවන්. මේ කරන දේවල් නිසා, මේ හිතන දේවල් නිසා පෙරේතෙක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් කරාම නිරේ යන්න පුළුවන් කියලා අපි එහෙනම් බුද්ධ ශාසනය හම්බුනේ නැත්තම් දන්නේවත් නැහැ පින්වත්නි. එතකොට මේ මනුස්ස ජීවිතය තුල ඉන්න කෙනෙකුට ඔය ඕනම තැනක උපදින්න අවශ්‍ය හේතු සකස් කරගන්න පුළුවන්. ඒක හරි විශේෂයි. දැන් හිතන්න තිරිසන් ලෝකේ තිරිසන් සතෙක් වෙලා ඉපදුනා නම් තිරිසන් සතත් හිතනවා, තිරිසන් සතත් කතා කරනවා, කයින් ක්‍රියා කරනවා. ඒ සත්ත්ව ලෝකවල ස්වභාවයට අනුව. හරි. හැබැයි ඔය තිරිසන් සත්ත්ව ලෝකවලට අනුව තියෙන එක එක ඒ තමන්ගේ මේ තුන්දොර හසුරවන විදි ඒ ලෝකවල ගත්තට පස්සේ මේ මනුස්ස ලෝකේ වගේ ලේසියෙන් ඕනම තැනක උපදින්න අවශ්‍ය හේතු සකස් කරගන්න ඔය හැමතැනම එහෙම ලේසි නෑනේ. නිරේ ඉපදිච්ච කෙනෙකුට හිතුනොත් එහෙම මම මේ විදියට හැසිරෙලා මනුස්ස ලෝකේ යනවා. කොහොමද එහෙම කරන්නේ? ලේසි නෑ. එහෙම අමාරුයි. නිරේ නිරිසතාන් ඒ විපාක විඳින්න තියෙන කර්ම ගෙවලා අවසන් කරනකන් යා එතන දුක් විඳිනවා. දැන් තිරිසන් සතෙක් වුණා කියමුකෝ. තිරිසන් සතාට ලෝකේ උපදිලා ඒ තිරිසන් ආත්මය තුල එයාට හිතනවා නම් මම මේ විදියට හිත හසුරලා මනුස්ස ලෝකෙට යන්න ඕනේ. එහෙම තිරිසන් සතාට හිතලා සැලසුම් කරලා එහෙම අවශ්‍ය තැනක උපදින්න එයාට හේතු හදාගන්න ලේසි නෑ එතන. එහෙම ලේසි නෑ. හැබැයි මේ මනුස්ස ජීවිතේ ලැබිච්ච ආයුෂ ටික තියෙනකම් ඔබට පුළුවන් ඔබට කැමති තැනක උපදින්න අවශ්‍ය විදියට හේතු සකස් කරගන්න මෙතනදී. ඒක හරි පුදුම සහගත දෙයක් පින්වත්නි. ඒ කියන්නේ දැන් ඔබ හිතන්න අපිට සමහර වෙලාවට කැමති විදියට දෙයක් කරගන්න තියෙන අවස්ථාවක් ලැබෙනකොට අපි හරි කැමතිනේ. දැන් ඔබට ආස කරන කෑම තෝරගන්න පුළුවන් විදිහට ඔබට තියෙනවා නම් යම්කිසි අවස්ථාවක් ඕන කෑමක් ඔබට කැමති කෑම තෝරගෙන කන්න පුළුවන්. දැන් ඔය වරයක් ඉල්ලනවා කියලා එකක් තියෙන්නේ. අපි අහලා තියෙනවා නේ ඇලඩින්ගේ පුදුම පහන. එතකොට ඒ පහනෙන් එනවා යක්ෂයෙක්. දැන් මේ යකාව නිදහස් කරව එකට යකා කියනවා වාර 3ක් ඉල්ලන්න මං කැමති වරයක් දෙන්න. ඒ භූතයා දැන් එළියට ඇවිල්ලා වරයක් දෙනවා. කතාවක්. හැබැයි එතකොට නිකන් අර කැමති දෙයක් ඉල්ල ගන්න ලැබිච්ච නිකන් අපූර්ව අවස්ථාවක් නේ ඇලඩින්ගේ පුදුම පහනේදී ඇලඩින්ට හම්බුනේ. ඒ භූතයාගෙන් කැමති අවස්ථාවක් ඉල්ල ගන්න පුළුවන්. දැන් ඒ වගේ පින්වත්නි කැමති ලෝකයක උපදින්න පුළුවන් විදිහට නිරේ, තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, එහෙම නැත්නම් දිව්‍ය ආත්මික, මනුෂ්‍ය ආත්මික, අපහු එහෙම නැත්නම් බ්‍රහ්ම ආත්මික ඕනම තලයකට උපදින්න පුළුවන් විදිහට අපිට තීරණය තනිකර තමන්ගේ අතට දීලා තියෙනවා. තමන්ටම කැමති විදිහට තීරණය ගන්න මේ මනුස්ස ජීවිතෙත් නිකන් ඇලඩින්ගේ පුදුම පහන වගේ තමයි. කැමති නම් මාර්ගඵලත් ලබන්න, කැමති නම් නිවන් දකින්න ඔක්කොටම තමන්ට දීලා තියෙනවා chance එක තෝරගන්න, තමන්ට කැමති දේ කරන්න. මනුස්ස ලෝකෙ හැම එක. ඒතර අනිත් ලෝක හැම එකෙම එහෙම නෑනේ. ඒ නිසා පින්වත්නි එහෙම බැලුවම මේ මනුස්ස ජීවිතයක උපදිනවා කියන එක නිකන් අර වරයක් හම්බුණා වගේ. කැමති වරයක් ගන්න. ඕන තැනකට යන්න කැමති වරයක් ගන්න. එතකොට ඔබ හිතන්න මේ අවස්ථාව මේ හුස්ම ටික තියෙනකන් තියෙන මේ ආයුෂ ටික තියෙනකන්. ඒකින්ද
මේ අවස්ථාව කොයි වෙලාවෙ අහිමි වෙයිද කියලා හිතුනම තමයි ටක් ගාලා මේ ලැබිච්ච අවස්ථාව ඉක්මනට ඉක්මන් වෙන්න ඕනේ, මං ඉක්මනට මේකේ ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා ඕනකමක් එන්නේ. අන්නේ ඕනකම එන්න නම් මේක මේ ලැබිච්ච chance එක කොයි වෙලාවෙ නැති වෙයිද කියලා හිතනවා වගේ වැඩක් මේක. දැන් ඔබ හිතන්න අර ඇලඩින් පහන තියන් ඉද්දී භූතයා පොඩි වෙලාවකින් ඇලඩින්ට අහිමි වෙන්න පුළුවන්. එතකොට ඇලඩින් ඉක්මනට තමන්ගේ වාර ඉල්ල ගන්න ඕනේ, තමන්ගේ කැමති දේවල් ඉල්ල ගන්න ඕනේ දැන් භූතයාගෙන්. හැබැයි භූතයා තව මෙන්න මෙච්චර වෙලාවකට විතරයි තමන් ළඟ ඉන්නේ කියලා තියෙනවා. මේ කතාවට අනුව කියන්නේ, මේ කතාවට ගැලපෙන විදියට. එතකොට ඇලඩින්ට මතක් කරලා දෙනවා නම් තව විනාඩි 10යි භූතයා ඉන්නේ, ඉල්ලන එකක් ඉක්මනට තව විනාඩි 10ක් ඇතුළේ ඉල්ල ගන්න. ඔන්න දැන් ආයෙත් ඉකින් කියනවා තව විනාඩි 7යි ඉතුරු වෙලා තියෙන්නේ, භූතයා ඉන්නේ තව විනාඩි 7යි, මේක chance එක නැති වෙනවා, තව විනාඩි 7කින් ඉක්මනට ඉල්ල ගන්න කියනවා වගේ. පින්වත්නි, මේ මනුස්ස ජීවිතේ ලැබිච්ච ආයුෂ ටික තව කොයි වෙලාවෙ නැති වෙයිද කියලා හිතන තරමට මේ ජීවිතේ ලැබිච්ච අවස්ථාවෙන් ගත යුතු ප්‍රයෝජනෙට අපි ඉක්මන් වෙනවා. මම හිතන ඔබට පැහැදිලි ඇති. ඒකමයි මෙච්චර මේ කාරණා 8 විස්තර කර ඔබට හදවතට තේරුම් ගන්න පුළුවන් විදිහට කියලා දෙන්නේ. ආයු දුබලත්වය ගැනයි අද අපි කතා කරන්නේ මුල් කාරණාව විදිහට. කියන්නේ මේ කාරණා 8 පස්වෙනි කරුණ මේ ආයුෂවල තියෙන දුබල බව, දුර්වලයි. ආයුෂ කියන එක හරිම දුර්වල දෙයක්. දිරච්ච මොන හරි දෙයක්, අපි හිතමුකෝ ගහක දිරච්ච අත්තක් තියෙනවා. මිනිස්සු හොඳට හයියක් තියෙන ශක්තිමත් ගහක අත්තක් දිහා කොයි වෙලාවෙ කඩම් වැටෙයිද කියලා බල ඉන්නේ නැහනේ. හැබැයි දිරච්ච අත්තක් දිහා බල ඉන්නවා, කොයි වෙලේ වැටෙයිද දන්නේ නැහැ. පොල් ගහක පොල් අත්තක් තියෙනවා කියමුකෝ, දිරලා කියන්නේ මේ වේලිච්ච පොල් අත්ත. දැන් මේ වේලිච්ච පොල් අත්ත දුබල පොල් අත්ත. එතකොට පොල් ගහක හොඳට අමු පොල් අතු තියෙන තාක්කල් මිනිස්සු පොල් ගහේ පොල් අතු ගැන සැක කර ඉන්නේ කොයි වෙලාවෙ මේ පොල් අත්ත ඔලුවට කඩා වැටේද කියලා. මේ පොල් අත්ත කොයි වෙලාවෙ ඔලුවට කඩා වැටේද කියලා කිසි සැකයක් එන්නේ නැති වුණාට පින්වත්නි, වේලිච්ච පොල් අත්තක් පොල් ගහේ තිබ්බොත් එහෙම එන්න ඉතින් අර පොල් අත්ත දිහා බල ඉන්නවා. මේක ඇදලවත් දාන්න තිබ්බනම් කොයි වෙලාවෙ මේ පොල් අත්ත ඔලුවට කඩා වැටේද දන්නේ නැහැ. ඇයි එහෙම හිතන්නේ? වේලිච්ච පොල් අත්තක් කියන්නේ දුර්වල පොල් අත්තක්. අපි දන්නවා මේ පොල් අත්ත කොයි වෙලේ හරි කඩා වැටෙනවා. යමක් දුර්වල වුණාට පස්සේ ඒක වැටෙනවයි කියන එක ගැන හැඟීමක් තියෙනවා අපිට. අපි පාවිච්චි කරන වාහනයක් තියෙනවා කියමුකෝ, දුර්වල වෙලා ගිහිල්ලා ඒ වාහනේ කොයි වෙලාවේ මේ වාහනේ කැඩෙයිද කියලා අපිට විශ්වාස නැහැ. අපි හිතමු තමන් පාවිච්චි කරන රෝදේ, වාහනේ රෝදේ කම්බි මතු වෙලා. දැන් අපිට හිතනවා මේකේ රෝද ටික ඉක්මනට මාරු කරන්න කාලේ හරි මේ කම්බි මතු වෙලා තියෙනවා කියන දැන් රෝදේ දුර්වලයි. අලුතෙන් ගත්ත වාහනයක රෝදයක් කියන්නේ ශක්තිමත් රෝදයක්. එතකොට දැන් මේ දුර්වල වෙච්ච රෝදයක්, කම්බි මතු වෙච්ච රෝදේ කොයි වෙලාවෙ මේ රෝදේ පුපුරලායිද මේ වාහනේ අනතුරකටපත් වෙයිද දන්නේ නැහැ. අපිට මේ කම්බි මතුනා කියන එකත් එක්ක හිතේ පොඩි සැකයක් තියෙනවා. කොයි වෙලේ මොනවා වෙයිද දන්නේ නැහැ. බලන්න පින්වත්නි, ඒ වගේ ඔය ඕනම දෙයක දුර්වල වෙනකොට මිනිස්සෙක් වුණත් වයෝවෘද්ධ වෙලා දුර්වල වෙනවා කියන එක උපමාවක් වශයෙන් අරන් බලන්න. දැන් ඉතින් යා හරිම දුර්වල තත්ත්වයක ඉන්නේ, කොයි වෙලේ ජීවිතේ නැති වෙයිද කියන්න දන්නේ නැහැ කියලා කියනවා. පින්වත්නි, මතක තියාගන්න, එල්ලෙන වේලිච්ච පොල්ලත්තක් කොයි වෙලේ වැටෙයිද කියලා කියනවා වගේ මිනිස්සෙක්ගේ ජීවිතේ කොයි වෙලාවෙ අහිමි වෙයිද කියන එකට වයෝවෘද්ධ වෙන්න දෙයක් නැහැ. ඒ කියන්නේ මේ 60 පයින්න ඕනේ නැහැ. අපි ඕනම කෙනෙකුගේ ජීවිතයේ ස්වභාවය බැලුවොත් එහෙම දුර්වලයි, ආයුෂ දුර්වලයි. අන්නේ ආයුෂවල තියෙන දුර්වල බව හිතන එකත් මරණානුසතියට අයිති. මේ මරණානුසතිය ක්‍රම 8කින් කියන්නේ. ආයුෂවල දුර්වල බව හිතන එකත් මරණය ගැන හිතන මරණානුසතිය ආකාර වලින් එකක්. එතකොට ඒක හිතන්න පුළුවන් කොහොමද? තමන්ට තමන්ගේ ආයුෂ පිළිබඳ කොච්චර දුර්වල ආයුෂයක්ද මට තියෙන්නේ කියලා හිතනකොට ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව හිතන්නත් පුළුවන්. ආස්වාස ප්‍රාස්වාසයේ දුර්වල ස්වභාවය ගැන හිතනකොට පින්වත්නි,
හොඳට නිකන් හිතන්න මේ ආස්වාස ප්‍රස්වාස සමව පවතිනකන් ජීවිතේ තියෙනවා. හුස්ම රැල්ල උඩට ගන්නවා. ආපහු හුස්ම හෙලනවා. ආපහු හුස්ම ගන්නවා. ආපහු හුස්ම හෙලනවා. ඔය ක්‍රියාකාරීත්වයේ සමව තියෙනකන් හරි. හැබැයි පින්වත්නි කොයි මොහොතේ හෝ මේ පිටතට හෙලපු වාතය ඒ පිටතට හෙළුවත් හරි ආපහු මේ නාසිකා තුලින් වාතය ඇතුළට ගන්න බැරි වුණොත් අර ආයුෂය කොච්චර දුර්වලද කියලා තේරෙයි. මේ හෙලපු වාතය හෙළුවට පස්සේ ආපහු වාතය ටිකක් ඇතුළට ගන්න බැරි වුණත් ඔන්න මිනිසයා මැරුණා. එතකොට පින්වත්නි හුස්ම ටික ඇතුළට ගත්තත් හරි දැන් ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. ඇතුළට දැන් අපි සමහර දේවල් කියන්නේ වහින්න කලින් ඔන්න රෙදි ටික ටක් ගාලා ගෙට ගත්තා. දැන් ඉතින් හරි. ඒ ටික ඇතුළට ගත්තා. ඒ වගේ අපි මේ වෙලාවේ මේ හුස්ම ටික දැන් ඇතුළට ගත්තා. දැන් ඉතින් ඇතුළේ කොහොම හරි හුස්ම ටික තියෙනවා මොනවා හරි කරගමු ගැට ගහගෙන කියලා හිතලා බෑ. ආපහු හෙලන්න අවස්ථාවක් එන්නත් ඕන ඉක්මනට. හෙලන්න බැරි වුණොත් ඒ වාතය නැවත එළියට නික්මවන්න බැරි වුණොත් එහෙම ඒත් ඉතින් මල. කොච්චර මේ හුස්ම ටිකත් එක්ක මේ පොඩි වාතයක් එක්ක මේ මුළු ජීවිතේම තීරණාත්මක වෙනවනේ පින්වත්නි. ගන්න බැරි වුණත් ඉවරයි, හෙලන්න බැරි වුණත් ඉවරයි. මේක කොච්චර දුර්වලයිද මේ ආයුෂ මනුස්ස ආයුෂ කියන එක. දැන් වතුරක ගිල්ලා මැරෙනවයි කියනවා. මොකද මේ වතුර ගෑවිච්ච නිසා මැරෙනවද? නෑ. හුස්ම ටික හින්දානේ. එතකොට බෙල්ල වෙලා දාගත්තා කියනවා. මොකද්ද ප්‍රශ්නේ? බෙල්ලේ ලණුව හිර වෙච්ච හින්දා මේ හැම තදවීමෙන් හෝ මස් තදවීමෙන් හෝ එහෙම එකක්ද නෑ. හුස්ම හිර වෙලා. ඒ කියන්නේ මේ වාතය සමව පවතින්න ඕනේ. පිට කිරීම සහ ඇතුළට ඒ වාතය ගැනීම කියන ආශ්වාස ප්‍රශ්වාසයේ මොහොතකට හෝ නැවතුනහම ආයුෂ ටික නවතිනවන මේ මනුස්ස ජීවිතයෙන් පින්වත් මේ පුංචි වාතයක් එක්ක තීරණාත්මක වෙනවා නම් මොනතරම් දුර්වලයිද ආයුෂය. අර එල්ලෙන පොල්ලත් ඊට වඩා ශක්තිමත් නේ බලන් ගියාම. වේලිච්ච පොල්ලත් අතරන්වත් විශ්වාස නැහැ. කොහෙලාවෙ මොකේද? ඒකනේ තනාග පිනිබිදු වගේ කියන්නේ. තනකොළ ගහේ ඒ කොළයක් අග එල්ලෙන හිමිදිරියේ දකින්න ලැබෙන පිනිබින්දුවක් එල්ලි තියෙනවා. කොයි වෙලාවෙ වැටෙයිද කියන්න දන්නේ නැහැ. විශ්වාසයක් නැහැ. මේ ජීවිතේ වගේ හුස්ම ටිකක් එක්ක තීරණාත්මක වෙනවා. එතකොට පින්වත්නි ආස්වාස ප්‍රස්වාසයත් එක්ක වගේ තමයි සීත උෂ්ණ කියන දෙක එක්කත් ගනුදෙනුව. සීතල උෂ්ණය කියන එකත් සමව පවත්වන්න වෙනවා. සීතල ටිකක් වැඩි වෙච්ච ගමන්ම මල. එහෙම නැත්නම් උෂ්ණ ටිකක් වැඩි වෙච්ච ගමන් මල. දැන් ඉතින් අපි මේ කොරෝනා කාලෙත් අපි දකිනවා අර උෂ්ණය මනින උපකරණයක් ඇඟට අල්ලලා බලනවනේ. ඉතින් මේකේ උෂ්ණය වැඩිද කියලා. එතකොට උෂ්ණය සීතල මේකත් සමව තියාගන්න වෙලා තියෙනවනේ. මේක එකක් හරි අධික වෙච්ච ගමන් මැරුණා. දුර්වලද නැද්ද එහෙනම් මේ ආයුෂ? තනිකර අර ආස්වාසයත් එක්ක ප්‍රස්වාසයත් එක්ක කියන්නේ මේ පොඩි වාතයක් එක්ක තීරණාත්මක වෙනවා නම්, ඒ වගේම මේ උණුසුම සීතල කියන එකත් එක්ක තීරණාත්මක වෙනවා නම් මේ මහා ඔක්කොම චණ්ඩිකන් ඔක්කොම කෙරුවාවල් ටික මිනිස්සෙක් මිනිස් ජීවිතය තුළ එක එක්කෙනාගේ කෙරුවාවල් දන්නවනේ මොන තරම් කෙරුවාවල් තියෙනවද? මං තමයි අසවල, මං අසවල් ධනවතා, මං අසවල් බලවතා, මං තමයි අසවල් නායකයා, මට තියෙනවා මෙහෙම මෙච්චර දේවල්, මම මෙහෙම පිරිවරක් ඉන්න කෙනෙක්,
මං මේ මට මේ තරම් වතු පිටි තියෙනවා, මට මෙහෙම භෝග සම්පත් තියෙනවා, මොන්න කෙරුවාව කතා කරත් උස්නේ චුට්ටක් වැඩි වෙන ගමන් සීත ටිකක් වැඩි වෙන ගමන් පින්වත්නි මේ මනුස්ස ජීවිතය අතහැරෙනවා නම්, ආයුෂ ටික අතහැරෙනවා නම්, මේ මනුස්සයා මැරෙනවා නම් කොච්චර දුර්වලයිද හිතන්න. එහෙනම් අර එල්ලෙන පොල්ලත්තටත් වඩා, වේලිච්ච පොල්ලත්තටත් වඩා මේ ආයුෂ ටික විශ්වාසයක් නැහැනේ. බලන් ගියාම අපිට මේක අපි හැමතිස්සෙම හිතන්නේ අපිට අර පරම ආයුෂය ඔළුවේ තියාගෙන ජීවත් වෙන්න තව ආයුෂ ගොඩක් කල් අපිට ඇති කියන ඔළුවේ තියෙනවා. මේ අපිට තව මැරෙන්න තව කල් තියෙනවා. හැබැයි කල් තියනවායි කියන අපි නොහිතුවට පින්වත්නි, මෙන්න මේ වගේ වාතය ටිකක්, උෂ්ණය ටිකක්, සීතල ටිකක් එක්ක තීරණාත්මක වෙන ජීවිතයක් ගැට ගහ ගන්නයි හැමතිස්සෙම හැමදේම එක්ක පරිස්සම් වෙන්නේ. දුර්වලකමම තමයි. එතකොට සතර මහා භූත එක්කත් බලන්න පුළුවන් මේ දුර්වලකම. සතර මහා භූතත් එක්ක තියෙන දුර්වලකම දකින්නකොට පින්වත්නි, පඨවි ධාතුව එහෙම නැත්නම් ආපෝ ධාතුව මේවා කිපෙනවනේ. මේ ධාතු කිපෙනකොට මේ ශරීරේ තද වෙනකොට අතිසාරෝ වගේ නොයිකුත් තෙත් වෙච්ච පූතිකාය මේ මහා 1000කින් මේ ශරීරේ පෙළනකොට තේජෝ ධාතුවත් එක්ක ඒ වගේ ජීවිතය ක්ෂය වෙන්න මේ ධාතු කිපෙන එකත් හොඳටම ඇති. පඨවි ධාතුවෙන්, ආපෝ ධාතුවෙන් අපි කියන්නේ සෙම කිපෙනවා, වාතය කිපෙනවා. මේවා කිපෙන එකම ඒ මනුස්සයාගේ ජීවිතය අවසන් කරන්න හේතුවක් වෙනවා. එතකොට මේවා නොකිපී තියාගන්න ඕනේ. තුන්දොස් කිපෙනවයි කියලා සාමාන්‍ය මිනිස්සු සාමාන්‍ය ජීවිතය තුලත් කතා කරනවා. ඔකෙදී මේවා කිපෙනකොට එයාගේ ජීවිතේ වාතයෙන් හෝ උෂ්ණයෙන් හෝ මේ මොනවා හරි දෙයකින් ඒ ජීවිතය අවසන් කරන්න පුළුවන් නම් ධාතු කිපීම එක්ක ඒ ධාතුත් සමව පවත්ව ගන්න යාට හේතුවක් වෙනවා මේ දුර්වලකම මැඩ පවත්ව ගන්න. නැත්තම් කොයි වෙලාවෙ දුර්වල වෙනවද, කොයි වෙලාවෙ මැරෙනවද කියලා දන්නේ නැහැ. බලන්න පින්වත්නි, බුදු කෙනෙක්ගේ ධර්මය අපිට අවබෝධ කරන්න, ඒ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ වදාළ නිවනට හෝ සුගතියට හෝ අවශ්‍ය මඟ Tamanට වඩන්න තියෙන්නේ මෙන්න මේ වගේ එල්ලෙන දුර්වල ජීවිතයක් තුල කියලා Taman හිතනවා නම් නිතරම එයාට ඒ සඳහා වීරිය අනිවාර්යෙන් ඇති කරගන්න ඒක හේතුවක් වෙනවා. ඒ නිසා මේ දුර්වලත්ව නිතර හිතන්න ඕනේ පින්වත්නි. මේ ජීවිතේ Tamanට ආහාරය සම්බන්ධවත් ওই විදිහට බලතැකි. මේකේ දුර්වලකම සතර මහා ධාතු එක්ක, සීත උෂ්ණ එක්ක, ආස්වාස ප්‍රාස්වාස එක්ක, මේ වගේම ආහාරය පිළිබඳවත් බලන්න. මේ Tamanට සුදුසු ආහාර නොලැබිච්ච ගම මැරෙනවා. සමහරලාට ආහාර වැඩි වුණාම මැරෙනවා. කාල වැඩි වෙලා මැරෙන්නේ. එතකොට ආහාර වැඩි වෙලත් මැරෙනවා, අඩු වෙලත් මැරෙනවා. ඒකත් සමව පවත්ව ගන්න වෙන ආහාරය. ඒකෙත් සමහර ආහාර තියෙන දැන් එක කෙනෙකුට ගුණයි ඒක ප්‍රත්‍යයයි, තව කෙනෙකුට ඒක අප්‍රත්‍යයයි. අපි හිතමුකෝ කෙනෙක් දියවැඩියාව හැදිලා මෙයාට සීනි අධික කෑමක් මොනහරි ආහාරයට ගන්නකොට එයාගේ ජීවිතේ තොර වෙන්න ඒකම හේතුවක් වෙන්න පුළුවන්. තව කෙනෙක් කියනවා ලෝ ෂුගර්. එයාට සමහර වෙලාවට සීනි අඩුකම හින්දා තියෙන ප්‍රශ්නෙට එයාට සීනි වැඩි වෙන දෙයකට යම් කිසි විදියකට වෛද්‍ය උපදේශයක යන්න සිද්ධ වෙනවා. එතකොට කෙනෙකුට සීනි වැඩි දෙයක් ඕන වෙනවා, තව කෙනෙකුට සීනි අඩු දෙයක් ඕන වෙනවා. සීනි අඩු මට්ටමක තියෙන කෙනාට තවත් සීනි අඩු වෙන දෙයක් ලැබුණාම මැරෙන්න හේතුවක්. සීනි වැඩි කෙනාට සීනි අඩු වෙන දෙයක් ලැබෙන තරමට එයා ජීවත් වෙන්න හේතුවක්. බලන්න එකම එක කෑම ප්‍රත්‍ය අප්‍රත්‍ය කියන එක තුල මේ කෑමේ ප්‍රශ්නයක් නෙමෙයි පින්වත්නි. ජීවිතේ තනිකර රඳා පවතින ආස්වාස ප්‍රස්වාස, සීතල උණුසුම, ඒ වගේම ඔය ධාතු කිපීම ආදී සතර මහා ධාතු සම්බන්ධ තියෙන සමබව
මේ ඔක්කොම වගේම ආහාරය කියන එකත් හරි ප්‍රබල කාරණයක් කරලා තිනවා. ආහාරය මතම දුර්වලත්වය දකින්න පුළුවන්. කොච්චර හුස්ම ටික හොඳට තිබුණත් හුස්ම ගන්න හුස්ම හෙලන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම හරි. හැබැයි සීත උෂ්ණ හැම දෙයක්ම කොච්චර සමබර කෙරුණත් එයාට අවශ්‍ය වෙලාවට අවශ්‍ය පෝෂණයට මේ ආහාර ටික නොලැබුණොත් ඒ නිසාම මැරලා යන්න පුළුවන්. එහෙම බැලුවම අපත්‍ය ආහාර ලැබෙනකොට වසවිස කියන දේ මේ හැම දෙයක්ම පින්වත්නි ආහාරය නිසා තමන්ගේ ජීවිතයේ තියෙන දුර්වලත්වය ඔබට දකින්න තියෙන්නේ. සමහර වෙලාවට අපිට වස දෙයක් ලැබෙනකොට මේ මහ පොඩ්ඩි වෙලාවයි සෙම්ම දාගෙන මේ මනුස්සයා මැරෙනවා. වසක් යවුන ගම. දුර්වලයි. මේ ශරීරය පවත්ව ගන්න මේ ආයුෂය පවත්ව ගන්න පින්වත්නි ඔය වගේ කාරණා එක ගලපලා බැලුවොත් එහෙම අපි මොනවා කළත් කොයි වෙලාවෙ යන්න වෙයිද කියලා හිතනකොට මේ දුර්වල දේ දකිනකොට පින්වත්නි ඒ දුර්වලව එල්ලෙන පොඩි දේත් එක්ක තමන්ගේ ජීවිතේ ගැට ගැහිලා තියෙන කියලා තේරෙනකොට අනේ මම ඉක්මන් කරන්න ඕනේ කියලා හිතෙනවා ධර්මය දන්න කෙනා. මොනවටද ඉක්මන් කරන්න ඕනේ කියලා හිතෙන්නේ? බුදුරජාණන් වහන්සේ යමක් කරන්න කිව්වනම් ඒ දේ කරන්න අපි ඉක්මන් වෙන්න ඕනේ නේද? උන්වහන්සේ අපිට එපා කිව්ව දේ නොකර ඉන්න අපි ඉක්මන් වෙන්න ඕනේ නේද කියලා යට හිතන මේක එච්චරට දුර්වලයිනේ. එල්ලෙන දෙයක්. දැන් අර එල්ලෙන පාලම් කියලා තියෙන්නේ දුර්වලයි. සමහර වෙලාවට එල්ලෙන පාලම් තියෙනවා. ඒ පාලම් මං කියන්නේ දුර්වල පාලමක්. කොයි වෙලාවෙ කඩා වැටෙයිද කියලා විශ්වාසයක් නැති දුර්වල පාලමක්. හැබැයි මේ වෙලාවේ මේ පාලමෙන් ඉක්මනට එගොඩට යා ගන්න ඕනේ මේක දුර්වලයි කොයි වෙලාවෙ වැටෙයිද දන්නේ වැටෙන්න කලින් එගොඩට යා ගන්න ඕනේ වැටුනොත් එහෙම ආයි යන්න කිසිම මගක් නැහැ තවත් කියලා දැනගත්තොත් එහෙම තවත් පින්වත්නි ඔහේ කැරකි නැතුව ඉක්මනට මේකෙන් එගොඩට යා ගන්න බලනවා. එයාට එගොඩට යාමෙන්ම නම් ජීවිතේ තමන්ට ප්‍රයෝජනෙ ලබන්න පුළුවන් ඵල ලබන්න පුළුවන්. එයා ඉක්මනට එගොඩට යනවා එල්ලෙන පාලම තුල තියෙන විශ්වාසය අඩු හින්දා ජීවිතෙත් එල්ලි තියෙන්නේ. ආවිෂයත් එක්ක ආස්වාස ප්‍රාස්වාසය එල්ලි තියෙනවා. මේ ජීවිතයේ ආවිෂ උණුසුමත් එක්ක එල්ලි තියෙනවා. කොයි වෙලාවෙ මේව කඩා වැටෙයිද කියන්න දන්නේ නැහැ. ඔන්න ඔය කියපු දුර්වලකම හිතන එක ආයු දුබලත්වය කියලා කියනවා. ආවිෂ වල තියෙන දුබලත්වය හිතන එක. ඊට පස්සේ ඊටාම වටිනා කාරණයක් 6 වෙනි එක අනිමිත්තය කියලා කියන එක. අනිමිත්තය වශයෙන් සලකනවයි කියලා කියන්නේ මරණය පිළිබඳව ජීවිතය, ව්‍යාධිය, කාලය, දේහ නික්ෂේපය, ගතිය කියන මේ කරුණුත් එක්ක කාරණා පහක් තියෙනවා. මේ කාරණා පහත් එක්ක ගලපලා බලන්න තියෙන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ලස්සනට මේ එකින් එක ගලපා ගන්න බලන්න අපුරු ගාතාවක් විස්තර කරලා තියෙනවා විසුද්ධි මාර්ගයේ. ජීවිතං ව්‍යාධි කාලෝච දේහනික්කේපනං ගති පංචේතේ ජීවලෝකස්මින් අනිමිත්තා න ඥායරේ. මේ කියපු කරුණු ටික ජීවිතං ව්‍යාධි කාලෝච. ඒ කියන්නේ ජීවිතය එකක්, ව්‍යාධි එකක්, කාලය එකක්. මේ ඔක්කොම අනිමිත්තයි. මේ ජීවිතය අනිමිත්තයි. අපි ඒක තේරුම් කරලා දෙන්නම්. ජීවිතය අනිමිත්තයි, ව්‍යාධි අනිමිත්තයි, කාලය අනිමිත්තයි, දේහ නික්ෂේපය අනිමිත්තයි, ගති අනිමිත්තයි. එතකොට ලෝකයේ පිළිබඳව කිසිම විදිහක අර වගකීමක් ගන්න බැරි, බැඳිලා නැති, අපි කියන්නේ ගිවිසුම් ගහගෙන නැහැ කියන්නේ මායයත් එක්ක. අන්නේ කතාව කියන්නේ මේ අනිමිත්ත කියන ස්වභාවය නිසාමයි. කිසිම තැනක කොහොමද හරියටම මෙන්න මෙහෙම්මම වෙනවා කියලා නිශ්චිත නිමිති කරන්න බෑ. අන්නේ නිශ්චිත කරලා නිමිත්තක් විදිහට මෙන්න මේ විදිහටමයි කියලා හරියටම ගිවිසුමක් වශයෙන් පෙන්වන්න බැරි දෙයට කියන එතනදී අනිමිත්තයි කියලා. ජීවිතය කියන එක පළවෙනි එක කිව්වා. මෙච්චර කාලයක් ජීවත් වෙනවා. මෙන්න මේ කාලෙන් පස්සට ජීවත් වෙන්නේ නැහැ කියලා හරියටම නිශ්චිත කරලා කියන්න බෑ. මනුස්සයෙකුගේ ජීවිතේ මේ සත්වයා කලලයක් විදිහටම මැරිලා යන අවස්ථා තියෙනවා.
එතකොට මාසෙ පිරෙන්න කලින් තියෙනවා අබ්බුද පේසි ඝන කියන අවස්ථා. මේවා අවස්ථාවල මැරිලා යන අවස්ථා තියෙනවා. එක මාසයක් ඇතුලේ මව් කුසේ මැරෙන අවස්ථා තියෙනවා. මාස දෙකක් පිරලා මව් කුසේ මැරෙන අවස්ථා තියෙනවා. මාස 3කින් මව් කුසේ මැරෙන අවස්ථා. මාස 4න් මාස 5න් මාස ඔහොම 10ක් දක්වා ඔය අතරක මව් කුසේ මැරෙන අවස්ථා තියෙනවා. මව් කුසින් බිහි වෙන අතරේ මැරෙන අවස්ථා තියෙනවා. ජීවිතය ගැන මෙන්න මේ කාලේ හරියටම මැරෙන්න කියලා නිශ්චිත කරන්න අමාරුයි. එතකොට ඉපදුනා කොහොම හරි කියමුකෝ මව් කුසින් බිහි වුණා. එතනින් එහාට ඉතින් අවුරුදු 100ක් ඔයගේ කාලයක් ගෙවෙන අතරක කොත්තන හෝ තමන්ගේ ජීවිතේ අවසන් වෙනවා. හරියට නිශ්චිත කරලා කියන්න බෑ. අනිමිත්තයි. ජීවිතේ අනිමිත්තයි කියවේ ඒකයි. ඊට පස්සේ කිව්වා ව්‍යාධිය කියන එක අනිමිත්තයි කියලා. ව්‍යාධිය අනිමිත්තයි කියලා කියන්නේ මෙන්න මේ ව්‍යාධියෙන්ම තමයි මැරෙන්නේ කියලා මේ සත්‍යය පිළිබඳ නිශ්චිත නිමිති කරලා කියන්න ව්‍යාධියක් නැහැ. අපි බලන්න එක එක්කෙනා එක එක ලෙඩ වලින් මැරෙනවා පින්වත්නි. මේ ලෙඩෙන්ම තමයි කවුරුත් මැරෙන්නේ කියලා නිශ්චිත ක්‍රමයක් නැහැ. නොඑක් ලෙඩ හැදෙනවා. දැන් අපි මේ කාලේ කොරෝනා ගැන කතා කරනවා. මං හිතන්නේ දැන් අදත් මොකද්ද මේ සිකා කියලා තවත් එකක් හැදෙනවලු මිනිස්සුන්ට. අලුතෙන් ඔන්න ලෙඩක් ගැන කියනවා සිකා කියලා. කේක ලෙඩ. මිනිස්සු කෙලෙස් වලින් බහුල වෙන්න ලෙඩ වැඩි වෙනවා කියනවානේ. හරක් මස් කන්න ගත්තට පස්සේ ලෙඩ 90 ගාණක් වෙලා තියෙනවා කියනවා. ඕක තියෙනවා බ්‍රාහ්මණ ධම්මික කියන සූත්‍රයේ සුත්ත නිපාතේ. එතකොට මිනිස්සුන්ගේ ජීවිතේ කෙලෙස් එක්ක බහුල වෙන්න එන ලෙඩ වැඩි වෙනවායි කියන එකට දැන් හොඳම දේ තමයි ලෝකේ පරිේෂණ කර ලෙඩ වලට අලුතෙන් නම් දානවා. දැන් කොරෝනා කියන එකම ලෙඩේට උනත් එක නම් දාලා ඉච්චරට ලෙඩ. ඉතින් මේ පහුගිය කාලේ කතා වුණා කොරෝනා වල එක ලෙඩක් මේ රට පුරා නිතර පැතිරෙනවා කියලා ඉන්දියාවට ලොකුවට බලපාපු ඩෙල්ටා කියලා එකක්. ලැම්ඩා කියලා එකක් ඇවිල්ලාලු කිසිම මේ අර වැක්සින් එක ගත්ත මිනිස්සෙකුටවත් ආරක්ෂාවක් නැහැලු. වැක්සින් දෙකම ගහන් හිටියත් ලැම්ඩාට අහු වෙනවලු. ලැම්ඩාගෙන් මැරෙන්න පුළුවන්ලු. නිමිති කරන්න බෑනේ පින්වත්නි නිශ්චිතව මෙන්න මේකෙම මැරෙයි කියලා. පුළුවන් ද කාවත් නිශ්චිත කරන්න මෙයා නම් මේ කියන්නේ සාමාන්‍යයෙන් අපේ පවුලේ අය නම් ඔක්කොම දියවැඩියා හැදිලම තමයි මලේ කියලා අත්දැකීමෙන් කියන්න පුළුවන් චරිත ටිකක් හිටියා කියමුකෝ. අපේ තාත්තා මැරුණෙත් දියවැඩියා හැදිලා. එහෙම කිව්වා කියමුකෝ. පාරම්පරික දියවැඩියා තියෙනවනේ. දැන් මම දියවැඩියා උපමාවක් කලින් ගත්තා ඉඳ මේක ගත්තේ. නැත්නම් බල හාමුදුරුවෝ ඇයි අද මේ දියවැඩියා ගැනම කතා කරන්නේ කියලා. එතකොට පරම්පරාවෙන් එන දියවැඩියාවක් ගැන කියනවනේ. ඒකයි කිව්වේ. තාත්තා මලෙත් දියවැඩියාව හින්දා. තාත්තගේ තාත්තයි අම්මා මලෙත් ඒත් දියවැඩියා හින්දා. අපේ ලොකු අයියා මලෙත් දියවැඩියා හින්දා කියලා කිව්වා කියමුකෝ. හැබැයි එහෙම කිව්වා කියලා කාටවත් නිශ්චිත කරලා කියන්න පුළුවන්ද මම්ම මැරෙන්නේ දියවැඩියා හින්දා කියලා? අනිමිත්තයි පින්වත්නි ව්‍යාධිය කියන එක. මරණයට මෙන්න මේකමයි නිමිත්ත කියලා කියන්න බෑ. මේ විදිහටම නිමිති වෙනවයි කියලා කියන්න බෑ මේ ලෙඩේ කියලා. එතකොට ඔන්න අනිමිත්ත කාරණාවල දෙවෙනි එක තමයි ව්‍යාධිය කියන එක. ඊට පස්සේ කාලය කියන එකත් අනිමිත්ත කාරණයක් කියනවා. කාලය අනිමිත්තයි කියන්නේ මිනිස්සෙක් පෙරවරු කාලෙම මැරේ. පස්වරු කාලෙම මැරේ. දවල් කාලෙ මැරේ. රාත්‍රී කාලෙ මැරේ කියලා කාටවත් නිමිති කරලා කියන්න බෑ නිශ්චිතව මේ මිනිස්සු සියලු දෙනාම මැරෙන්නේ පස්වරු කාලයේ. සියලු මිනිස්සුયો මැරෙන්නේ පෙරවරු කාලයේ. නිමිත්තක් කරන්න බෑ නිශ්චිතව මරණයට මේ කාලය තමයි මැරෙන කාලය කියලා. එතකොට පින්වත්නි අන්නේ කාලයේ වශයෙන් උත් අනිමිත්තයි ජීවිතේ අවිනිශ්චිතයි කියන එක තමයි මේ. එතකොට ඔන්න ජීවිතය ව්‍යාධිය කාලය කාරණා පහෙන් තුනක් කිව්වා. හතරවෙනි කාරණය දේහ නික්ෂේපය කිව්වා. ඒ කියන්නේ මේ කය ඇදගෙන වැටෙන එක. මේ කය කොතනදී ඇදගෙන වැටෙයිද කියලා නිශ්චිත කරලා කාටවත් කියන්න බෑ. දැන් බලන්න
තමන් ජීවත් වෙන ගෙදරම ඇදගෙන වැටෙයිද කවදා හරි දවසක? අපි දන්නේ නැහැ. ගෙදරින් එළියට බැහැලා යනකොට අර අතනින් අර හැරලා යන්න තියෙන ගුණවර්ධන මාවත කියලා ආන්ගේ මාවතේ හැරලා යනකොට ඇදන් වැටලා මැරෙයිද? උදාහරණයක් ගත්තේ ගුණවර්ධන මාවත කියලා. ඕ වගේ අර අසවල් ටවුන් එකේදී ඇදන් වැටලා මැරෙයිද? මෙයා නම් අනිවාර්යෙන් ඔෆිස් එකේදී තමයි ඇදන් වැටලා මැරෙන්නේ. එහෙම කියන්න බෑනේ. එක්තරා ගායකයෙක් මට මතකයි ගුවන් යානෙන් බහිනකොට ඇදගෙන වැටලා මැරුණා. තව ගායිකාවක් මට මතකයි නාන කාමරයක් ඇතුළේ ඇදන් වැටලා මැරුණා. සමහර ක්‍රීඩකයෝ වෙන ක්‍රීඩා පිටිවල ඇදන් වැටලා මැරෙනවා. අපේ ජීවිතේ කොතනදී ඇදන් වැටෙනවද කියන්න බෑ. දැන් මම මේ වෙලාවේ net fm එකේ මැදිරියක ඉන්නේ. මම දන්නවද මගේ ජීවිතේ කවදා හෝ දවසක මේ මැදිරියක් ඇතුලේ ඇදන් වැටලා මැරෙන්නත් පුළුවන්. ඊට පස්සේ අපි සමහරලාවට යනවා මේ විදුලි සෝපානවල සෝපානයක් ඇතුලේ ඇදන් වැටලා මැරෙන්නත් පුළුවන්. අර සෝපාන ආපු මුල් කාලේ පින්වත්නි වහලා තිබුණේ නෑනේ ඕකේ අර දොර එහෙම අර වැහුණු දොරවල් නෙමෙයි තිබ්බේ. ඉතින් අර මේ නිකන් කම්බි තියෙන ගේට්ටුවක් වගේ එකක් තමයි තිබුණේ. ඕකෙන් පේනවා අර කේබල් වලින් උඩට යටට සෝපානේ යනවා. සෝපානේ ආපු මුල් කාලේ අපේ රටේ නෙමෙයි වෙන රටක කොහොම හරි මේ එක මිනිසෙක් ඒ සෝපානේ ක්‍රියාකරු කෙනෙක් අනිවාර්යෙන් ඉන්නවා. ඉතින් ඒක දන්නේ නැහනේ හසුරවන්නේ. ඒක ආපු මුල් කාලේ කෙනෙක් වෙනම ඉන්නවා ඒක ක්‍රියා කරවන්න. අන්න එයාගෙන් ඕකේ යන එක වයසක අම්මා කෙනෙක් ඇහුවලු මහත්තයෝ මේකෙක් දැන් මේ යන ගමන් අහන්නේ මේ සෝපානේ මේ වෙලාවේ උඩට හෝ යටට මේ වෙලාවේ යනවා. යන අතරේ මේ අම්මා අහනවා අර ක්‍රියාකරුගෙන් මහත්තයෝ මේකේ එල්ලිලා තියෙන කේබල් කැඩුනොත් එහෙම අපි යන්නේ උඩටද යටටද කියලා ඇහුවලු. එතකොට මේ කැඩුනොත් යන්නේ උඩද යටද? ඔබ හිතන්න දැන් සෝපානකේ වෙලාවේ කේබල් එකක් කැඩුනා කියන්නේ මිනිසයාගේ ජීවිතය ගැනම විශ්වාසයක් නැහැ. ඉතින් මහා උස ගොඩනැගිලිවල. එතකොට ඒ වෙලාවේ සෝපානේ ක්‍රියාකරුට තරහ යනවා. මෙයා ඒ වෙලාවේ මේ හරි ලස්සන කතාවක් කියනවා. ඒක තීරණය වෙන්නේ ඉතින් ඔය අම්මා ජීවත් වෙච්ච විදියට තමයි කියලා. ඒ කියන්නේ යා ජීවත් වෙච්ච විදියට තමයි උඩ යනවද යට යනවද කියලා තීරණය කරන්න කියලා අර ක්‍රියාකරු කියන්නේ සුගතිය දුගතිය ගැන. ඒකෙන් යා නොකිය කිව්වේ I think මේක කැඩුනොත් එහෙම අපි මැරෙනවා. උඩට යනවා කියන්නේ සුගතිය යටට යනවා කියන්නේ දුගතිය. ඒක තීරණය කරන්නේ ජීවත් වෙච්ච විදියත් එක්ක. කේබල් ටික කැඩුනොත් උඩ යයිද යට යයිද කියලා. ඒ වගේ අපිට මේ ජීවිතේ කොතනදී ඇදගෙන වැටිලා මැරෙයිද කියලා සෝපානයක් ඇතුලේ මැරෙන්න පුළුවන්, වාහනයක් ඇතුලේ මැරෙන්න පුළුවන්. දේහ නික්ෂේපය අනිමිත්තයි කියන්නේ අන්න ඒ වගේ මේක මෙන්න මෙතන තමයි බීච් එකක ඇවිදගෙන යනකොට කෙනෙක් එතන ඇදන් වැටලා මැරෙන්න පුළුවන්. මහපාරේ පාරයින් දැන් කහයිරි වලින් පාර පයින්නකොට ආරක්ෂිතයි කියලා තියනවද? නැහැ. ඒත් එතනත් දේහ නික්ෂේපේ. ඒ කියන්නේ කය ඇදගෙන වැටෙන තැන කහයිරේ වෙන්න පුළුවන්. දැන් නම් කහයිරි නෑ. එතකොට සමහරලාට ගහකට නගිනව මිනිස්සේ ගහෙන් වැටලා මැරෙනවා. කොහොමද කියන්නේ කොතන මැරෙයිද කියලා නිශ්චිත නෑ පින්වත්නි. අනිමිත්ත කාරණා අතරේ හතරවෙනි කරුණ තමයි ඔන්න ඔක දේහ නික්ෂේපය. මාගේ කය කොතන ඇද වැටි මැරෙන්න පුළුවන්ද කියලා දන්නේ. දියේ වැටිලා මැරෙන්න පුළුවන්, ගොඩ වැටිලා මැරෙන්න පුළුවන්, ඕනෑම තැනක වැටිලා මැරෙන්න පුළුවන්. අනිමිත්තයි. නිශ්චිත කරන්න බෑ. බැඳිලා නෑ. givisුමක් නෑ. ඊට පස්සේ පින්වත්නි පස්වෙනි කාරණේ තමයි චුති කියන එක. අනිමිත්ත කාරණාවල ඒ කියන්නේ ගතිය. ගතිය කියලා කියන්නේ මැරිච්ච කෙනා මැරිලා දෙව්ලොවම යනවද?
කොයි ලෝකේ යනවාද කියලා කියන එකට නිශ්චිත ගතියක් ඒ සුගතියද දුගතියද කියන එක නිශ්චිත කරලා කියන්න බෑ. ඒකනේ අර සෝපාන ක්‍රියාකරු කිව්වේ ඒක ඉතින් ඔහේ ජීවත් වෙච්ච විදියට තමයි කියලා. නිශ්චිත කරලා කියන්න බෑ. සියලු මිනිස්යන් මැරිලා යන්නේ අසවල් ගතියටයි, තිරිසන් ගතියටයි. සියලු මිනිසුන් මැරිලා යන්නේ දිව්‍ය ගතියටයි කියලා ගතියක් නිශ්චිත කරලා කියන්න බෑ. නිසා ගතිය කියන එකත් අනිමිත්තයි. මැරිලා උපදින තැන අනිමිත්තයි පින්වත්නි. එයාට ඒකත් නිශ්චිත කරලා කියන්න බෑ. ඉතින් මේ කාරණා ටික, ඒ කියන්නේ ජීවිතය අනිමිත්තයි, ව්‍යාධිය අනිමිත්තයි, කාලය අනිමිත්තයි, දේහය අනිමිත්තයි, ගතිය අනිමිත්තයි කියන කරුණු ඔස්සේ තමන්ට ගලපලා බලනවා නම් තමන්ගේ ජීවිතයේ තියෙන අවිනිශ්චිත ස්වභාවය, ඒකත් මරණය ගැන සිහි කරන්න තියෙන තවත් එක ආකාරයක් අනිමිත්තය කියන එක. එතකොට ඒ තමයි මේ අපි කියා දෙන ඔබට කරුණු 8න් 6 වෙනි කාරණාව. දැන් අපි පසුගිය සතියේට පෙර සෙනසුරාදා වදක පච්චපට්ඨානය සහ සම්පත්ති විපත්තිය ගැන කියලා දුන්නා. ඒ ඔස්සේ මරණය ගැන සිහි කරන විදිය. ගිය සෙනසුරාදා ඔබට කියලා දුන්නා උපසංහරණය සහ කාය බහුසාධාරණ ඔස්සේ මරණය ගැන සිහි කරන විදිය. අද අපි කතා කළේ ආයු දුබ්බලය සහ අනිමිත්තය කියන කාරණා ඔස්සේ මරණය ගැන සිහි කරන්න තියෙන මේ ජීවිතය අවිනිශ්චිත ස්වභාවය. දුබ්බල ස්වභාවය සහ නිමිත්තක් නැති අවිනිශ්චිත ස්වභාවය. මේ දෙක තමයි අද අපි කතා කළේ. අපි ලබන සෙනසුරාදා ඔබට කියලා දෙනවා අද්ධාන පරිච්ඡේදය සහ කන පරිත්තය කියන කාරණා. කන පරිත්තය එහෙම ටිකක් ගැඹුරුයි. ඒ නිසා අපි ටිකක් ඊටාම හොඳින් අවධානයෙන් ලබන සෙනසුරාදා සිත්නිතස පුවත් ශ්‍රවණය කරමු. පින්වත්නි, අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුල අවබෝධයක් ඇති කරගෙන හිතට සැනසීමක් මේ ධර්මයෙන් ලැබෙන විදියට හිත හසුරවනවා නම් ඔබට පින්වත්නි මරණානුස්සතියට උපකාරී වෙන විදිහට මේ කියන කාරණා එකක් හෝ මොකක් හෝ ඔස්සේ, දැන් අර වදක පච්චපට්ඨානේ ඔබට මතක ඇති, වදකේ පස්සෙන් එළවනවා කියලා හැමතිස්සෙම හිතන්න කිව්වා. කඩුවක් උස්සගත්ත වදකෙක් පස්සෙන් එනවා කියලා. ඒ වගේ මේ මොනවාම හෝ ක්‍රමයකට තමන්ගේ හිත නිතර සිහි කරන්න ඕනේ. දැන් ඔය කොයි මොහොතේ කොතන දැන් වැටලා මැරෙයිද කියන්න බෑ කිව්වා වගේ. අර කාය බහුසාධාරණ ඔබට මතක ඇති ගිය සෙනසුරාදා අපි කතා කරපු එකේ කාය බහුසාධාරණ. කොයි වෙලාවෙ සතෙකුට සර්පයෙකුට මගේ කය ගොදුරක් වේද දන්නේ නැහැ කියලා හිතනවා. දැන් එහෙම වුණත් මිනිස්සෙකුට නිතර සිහි කරනකොට අපි සමහර වෙලාවට ඒක දිගව පුංචි සතෙක් වුණත් වෙන්න පුළුවන්, මහ විශාල සතෙක් වෙන්නත් පුළුවන්. දැන් මේ දවස්වලත් මේ තියෙන කොරෝනා වසංගත ආදියත් එක්ක හැම වෙලාවෙම මරණය ගැන Tamanට සිහි වෙනවා. දැන් බලන්නකෝ සමහර රටවල් මාස්ක් එකක් දාන එක කරන්න ඕනේ නෑ කියලා නිශ්චිත කරපු රටවල් තියෙනවා. මොකටද? අර අවශ්‍ය කරන එන්නත් දැන් ලබාගෙන තියෙන්නේ නම් ඒ රටේ සියලු රටවැසියන්ට එන්නත් කරන්නේ සියල්ල ඉවරයි නම් දැන් ඕන් විශ්වාස කළා දැන් ඉතින් කොරෝනා හැදෙන එකක් නැහැ, ප්‍රශ්නයක් නැහැ, මාස්ක් දාන්න ඕනේ නැහැ, එහෙම ආරක්ෂා වෙන්න කියලා ලොකු දේවල් ඕනේ සාමාන්‍ය විදිහට ජීවත් වෙමු කියලා. දැන් ඔන්න ආය අලුතෙන් ඊට පස්සේ කියනවා මොකද ලැම්බද මොකක්ද එකක් ඇවිල්ලා එන්නතටවත් අහන්නේ නැල්ලු, කිසිම එන්නතකට අහන්නේ නැල්ලු. එතකොට අපි හිතන්න ජීවිතේ කොතන කොහොම කොයි විදිහේ තව මොනවයිද, මොන විදිහට අවිනිශ්චිත වෙයිද? හැම වෙලාවෙම පින්වත්නි අපි අපේ ජීවිතේ මේ මොහොතේම මාගේ ජීවිතය අවසන් වෙන්න පුළුවන් කියන තැන හිතන තරමට මේ මොහොතේ මට තියෙන කාලේ මම කන්නේ නැහැ. කාලේ කන්නේ නැති වෙන්න, කාලෙන් උපරිම වැඩ ගන්න, ප්‍රයෝජනයක් ගන්න ඔබට පින්වත්නි මේ ක්‍රම ඔස්සේ හිත හසුරවන්න නිතර මේක පුරුද්දක් කරගන්න. සමහර ලාවට මිනිස්සු අමුතු පුරුදු තියෙනවා. මම දැකලා තියෙනවා සමහර අය ඉන්නවා සීතකරණේ වතුර බෝතලයක් දාලා එයාට වතුර බොන්න නිතරම කූල් කරපු වතුර එක ටික නිතරම කියලා ෆ්‍රිජ් එක කරනවා. ගෙදර ඉන්නකම් කරන දෙයක්. ෆ්‍රිජ් එක කරනවා, වතුර බෝතලයක් ගත්තා, වතුර ටිකක් බිව්වා, ආයෙ දැම්ම ෆ්‍රිජ් එකට. පුරුද්දක්. එයාට හැම වෙලාවෙම කෙරෙනවා. ඒ වගේ ඔය එක පුරුදු තියන අය ඉන්නවා. ඉතින් ඔබ මේ මරණ සතියත වගේ පුරුද්දක් කරගන්න.
ඒ පුරුද්දට තමයි මං අර එදා ඔබට කිව්වේ ඇඳුම් අඳිනකොට එහෙම නැත්තම් තමන්ගේ පාවහන් පළඳිනකොට පාවහන් ගලවනකොට ඕනම දෙයක පුරුදු කරගත්තොත් පාවහන් ගලවනකොට අපිට හිතට පුරුද්දක් කරගත්තොත් ආයේ මේ පාවහන් දෙක මම දායි කියලා අපි හිතන්නේ සාමාන්‍යයෙන්. නැවත ජීවිතේ කවදාකවත් මේ පාවහන් දෙක දාන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පාවහන් දෙක ගලවන මොහොතේ ඔබට හිතෙනවා නම් මම මේ පාවහන් දෙක ගැලවුවේ ජීවිතේ අවසාන වතාවට ගලවපු මොහොත වෙන්න පුළුවන්. අන්න එහෙම හිතනකොට යාට ටක් ගාලා ඔලුවට එනවා පණිඩියක්. මට මහ වෙලාවක් නැති වෙන්න පුළුවන් හිත හැම වෙලාවෙම රැක ගන්න ඕනේ. ඔබ ඒ විදිහට පින්වත්නි දැන් වරුණ මහත්තයා මට දැනුවත් කරනවා කාලය පිළිබඳව මේ වෙලාවේ අපි දේශනේ අවසන් කරන වෙලාව මේ අපි ජීවිතේ උන්තරම් වෙලාව බලනවා. ඔරලෝසුව දිහාට හැරිලා වෙලාව බලනවා. මමත් මේ වෙලාවේ මැදිරියේ තියෙන ඔරලෝසුවේ වෙලාව බලනවා. ඔබ හිතන්න ඔය වෙලාව බලන මොහොතට ඔබට පුරුද්දක් විදිහට තියාගන්න නිකන් මේ ජීවිතයේ අන්තිමට වෙලාව බලපු වෙලාව වෙන්න පුළුවන් මේ. එතකොට ඒක පුරුද්දක් වෙනවා. හැමදාම එයා වෙලාව බලන වෙලාව වෙනකොට හිතනවා මේ මං වෙලාව බලපු අන්තිම වෙලාව වෙන්න පුළුවන්. පුරුද්ද වෙන්න පුරුද්දක් කරගත්තට පස්සේ ඒ වෙලාව ඒ කාලය තමන් අන්තිම කාලය කියලා දැනුනම ඒකට වටිනාකම වැඩි වෙලා කාලේ කන්න නැතුව උපරිම තමන්ගේ කුසලයටම පුළුවන් තරම් හිත හසුර ගන්න තමන්ට දක්ෂ වෙන්න පුළුවන් පින්වත්නි. ඉතින් අපි මේ වීරිය වෙනුවෙන් කතා කරන දේශන මාලාවක් මරණය ගැන නොඑක් ආකාරයෙන් සිහි කරනවා. අපේ මේ කතා කරන සියලුම කාරණා ඔබට ඔබේ කුසලය දියුණු වෙන්නම උපකාර කරගන්න ඒකාන්තයෙන්ම උපකාර වේවා කියලා මේ වෙලාවේ ඉතාමත්ම මෙත්සිතින් ආශිර්වාද කරනවා. පින්වත්නි අද මේ ධර්ම දේශනාවට දායකත්වයෙන් එකතු වෙන්නේ දෙනියාය ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ කළමනාකාර අධ්‍යක්ෂකතුමා බිරින්ද දියණිය ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වතුන් විසින් මේ ධර්ම දාණයෙන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ නිර්මාතෘ දයාපාල ජයවර්ධන මැතිතුමාට එම මැතිනියට අධ්‍යක්ෂක මණ්ඩලය සහ දූදරුවන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් පවුල්වලට සම්බන්ධ සියලු දෙනාට විශේෂයෙන් දශක ගණනාවක් ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවට දළු සපයමින් ඔවුන් එක්ක එකතු වෙච්ච පාරිභෝගික ජනතාවට ඒ වගේම පින්කම් වලට නිරන්තරයෙන් අතහිත දෙන කල්යාණ මිත්‍ර පිරිසට මේ ධර්ම ශ්‍රවණය කරන සියලුම දෙනාට ලුම්බිනි නිම්නෙහි වාසය කරන සියලුම දෙනාට net fm කාර්ය මණ්ඩලයට net fm අධිපතිතුමන්ට ප්‍රධාන විධායක නිලධාරීතුමන්ට ඒ වගේම අපේ වරුණ දේසිංහ මහත්මයා ඇතුළු ආගමික අංශයේ සියලු සහෝදර සහෝදරියන්ට මේ net ආයතනයේ සියලු කාර්ය මණ්ඩලය සහ net ශ්‍රවණය කරන පින් ඇති ඔබ හැම දෙනාමත් මේ වෙලාවේ මෙත් සිතින් සිහිපත් කරනවා. අපේ චමින්ද මහත්මයා ඇතුළු ලුම්බිනි තේ කර්මාන්ත ශාලාවේ සියලුම පින්නතුන් මේ වෙලාවේ මෙත් සිතින් සිහිපත් කරමින් හැම දෙනාගේමත් ඔබ හැම දෙනාගේමත් සංසාරගත සිහිපත් වෙන නොවන සියලු මේගේ ඥාතියෝ මේ පින් බලෙන් පරලෝව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා සියලු මේගේ ඥාතීන්ට ඒ සියලු මේගේ ඥාතියෝ මේ පින් බලෙන් පරලෝව යහපතම ලබත්වා කියලා කවුරුත් සාදු කියන්න. දෙවියොත් මේ පින් බලෙන් දෙව්ලොව සැනසෙත්වා සුවපත් වෙත්වා කියලා දෙවියන්ටත් මේ පින් ආශිර්වාද කරමු. හැම දෙනාම සිහිපත් කළ නොකළ සියලු දෙනාටත් දායකත්වයෙන් ශ්‍රාවකත්වයෙන් සහ සම්බන්ධ වෙච්ච ඔබ සියලු සෑම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස මේ සියලුම පින් හේතු වෙත්වා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාද කරමින් දේශන 4කින් මෙතෙක් සිදු කරගෙන එන මරණානුස්සතියෙහි ආකාරයන් වඩන ආකාරයන් පිළිබඳ එහි දේශනාහි දිගුවක් අදත් එක දේශනාවක් මේ විදිහට නිමා වෙන්නේ. ලබන සෙනසුරාදායින් අපි මේ දේශන මාලාවම අවසන් කරනවා. ඒ නිසා ලබන සෙනසුරාදාත් මේ සිත්නතා සපුවට සවන් දෙන්නට හැමදෙනාම සහභාගී වෙන්න. මීළඟ හෝරාවේ ධර්ම සාකච්ඡාව සඳහා හැමදෙනාම හොම රැඳී සිටින්න කියලාත් සිහිපත් කරමින් සියලු දෙනාට ආශිර්වාද කරනවා. කායික සුවපත් භාවය, මානසික සුවපත් භාවය සියලු සෑම දෙනාටම සැලසේවා. සියලු දෙනාට දීර්ඝායුෂ සැලසේවා. පරලෝ සුගතිය වේවා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය ඉක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති.
සාදු සාදු සාදු. සෙනසුරාදා සිටනේ තසපුව ධර්මානුශාසනාවයි නිමවට පත්වුණේ. අපි විරාමයක් අරගෙන පසු ධර්ම සාකච්ඡාව සමග නැවත සම්බන්ධ වෙනවා. පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ උතුම් වූ ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමිනුයි අපි විරාමයට යමු වෙන්නේ. මේ දන්නවද සයිනෝෆාර්ම් වැක්සින් එක තමයි හොඳම. මන්නම් USA ගිහින් ගහන්න ෆේස්. අපි දලන්න බයිඩන්. පුදිනොත් ඔච්චර තමයි යන්නේ. ඕකනේ කියන්නේ. රුසියාවට වැඩිය ලොකුයිලු ඉරිසියාව. මං වැක්සින් කරගන්න ස්පුට්නික් V. දැන් මෙතන ડોක්ටර් මමද තමුන්ලද? සයි ડોක්ටර්. ඔය හැම වැක්සින් එකක්ම හොඳයි. මොන වැක්සින් එක ගත්තත් පරිස්සම් වෙන්නම ඕනේ. මේකත් අහන්න. දැන් ඔයාලගේ ළමයිවත් විශේෂයෙන්ම පරිස්සම් කරගන්නම ඕනේ. සෙල්ලමක් නෙමෙයි. තේරුණාද? අප්‍රමාදව තේරුම් ගමු. අපි රැකෙමු. රට රකිමු. අපි net FM. ලාභය දෙගුණ කරන්න සූදානම් වන්න. පළමු පුහුණු සැසිය ජූලි 13 අඟහරුවාදා රෑ 7:30ට. අහන්න FM 95න් 94.8න්. බලන්න බැලුම්ගල Facebook පිටුවෙන්. බැලුම්ගල YouTube channelෙන්. සයිනෝෆාර්ම් ස්පුට්නික් ඇස්ට්‍රාසෙනිකා හදියම ගහනවා පෝලිම් පැනලා සෙන්ටිමීටරෙන් දුර නෑ තියලා ඔන්න බලාගෙන ඩෙල්ටත් එනවා පවන් කන්න බෑ පොහොර සීන් එක මාළු කන්න බෑ විස වෙලා උන් ටික රටින් ගේනු බෑ කිනිගෙන නැව් ටික ලොකු හින බල නින්දෙන් ඇහැරුණ ටයිම් එක 10 මීටරේ 95 කැරකුවා ඩබලක් සෙට් වෙලා සුපිරිගේ මග්ගෙන දෙදුණු මාවත සතියේ දවස් වල එන්න. මේක ජෝක් ප්‍රෝග්‍රෑම් එකක් නෙවෙයි. මේක ෂෝක් ප්‍රෝග්‍රෑම් එකක්. නැවතත් අපි සම්බන්ධ වෙනවා සෙනසුරාදා සිඩ්නි තසපුව සමග ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වන මොහොත. නැවත වාරයක් අපි පූජනීය වල්පොළ ගෞතම ස්වාමීන් වහන්සේව වැඩසටහන වෙනුවෙන් ධර්ම සාකච්ඡාව වෙනුවෙන් පිළිගනු ලබනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. වැඩසටහනේ සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ අපි ඔබට සිහිපත් කරනවා net FM රේඩියෝව මීට වර්ෂ 10කට පෙර ආතුව ලංකාවේ මාධ්‍ය ආයතනයක් විසින් වස් ආරාධනා කරමින් කටින මහා පුණ්‍යෝත්සව පැවැත්වීමේ පූර්වාදර්ශය මාධ්‍යට හඳුන්වා දුන්නා. ඉතින් ඒ ඓතිහාසික අවස්ථාව නැවත නැවත ස්මරණය වෙනවා වර්ෂයක් පාසා. මොකද අපි බොහෝ වෙලාවට මේ ආගමික වැඩසටහන් සිදු කරන විට අපේ වටා ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් ගොඩ නැගිලා ඉන්නවා. උනට බොහෝ අවස්ථාවලදී net එක්ක පින්කම් කරන්නට අපි අවස්ථාව සලසා දෙනවා. හැබැයි පහුගිය කාලය පුරාවට මේ අවුරුදු 2ක් වගේ කාලයක් තුල කොරෝනා ව්‍යාප්තියත් එක්ක නැත්නම් කොරෝනා වෛරසයත් එක්ක අපට එහෙම ලොකු පින්කම් කරන්නට හැකියාවක් ලැබුණේ නැහැ. හැබැයි අපේ අපේක්ෂාවක් තිබුණා වෙසක් මාසය වෙනකොට වෙසක් පින්කමක් කරන්නට. ඊට පසුව එයත් යම් ආකාරයකට බිඳී ගියා. පොසොන් මාසය තුල පොසොන් පින්කම විශේෂයෙන්ම නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාර පින්කම සිදු කරන්න බලාපොරොත්තුවක් තිබුණා. එයත් බිඳී ගියා. ඉන්පසු තියෙන ඇසළ මාසය. දැන් ඇසළ මාසයේ වස් ආරාධනා කරන මොහොත දක්වා කාලය තුලදී අපි ඒ සඳහා අපේක්ෂාවෙන් සිටි ශ්‍රාවකයන්ුත් එකතු කරගෙන දහවන කටින මහා පුණ්‍යෝත්සවය වෙනුවෙන් වැසිසලු පූජා කිරීමේ පින්කම සිදු කරන්න. කොහොම නමුත් දැන් විහාරස්ථානවලට නැත්නම් ආගමික සිද්ධාස්ථානවලට ජනතාවට ඒකරාශී වෙන්න අවස්ථාවක් ලබා දීලා තිබුණත් සීමා සහිතව තාමත් මේ රටේ පවතින තත්ත්ව නිසා අපට හරියට කියන්නට බැහැ ඔබට මේ පින්කමට එකතු වෙන්න කියන කාරණය. ඒ කෙසේ නමුත් ලබන පුරපසළොස්වක පොහෝ දිනේ අපි ඓතිහාසික කූරගල පුදබිමේ ඉඳලා වැසිසලු පූජා කරලා කටින මහා පින්කම වෙනුවෙන් වස් සමාදන් වීම සඳහා ගෞරවනීය මහා සංඝරත්නයට ආරාධනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි ඔබට ආරාධනා කරනවා මේ වස්සාර මාසය තුල නැත්නම් වැසිසලු පූජා කළයින් පසු එළඹෙන කාලය තුල කටින මහා පින්කම දක්වා අතරත මේ ගෞරවනීය මහා සංඝරත්නයට පෙර පරිදිම පෙර වර්ෂවලදී වගේම ඔබට විවිධාකාරයෙන් සිව්පසයෙන් අපෝපස්ථාන කරන්නට ඒක රාශී වෙන්නට පුළුවන් කියන කාරණය දන්පැන් පූජා කරන්නට අවස්ථාව තිබෙනවා කියන කාරණය අපි ඔබට සිහිපත් කරනවා. ඒ නිසා
ඒ සඳහා ඔබ සූදානම් වෙන්න. ලබන පුරපසළොස්වක පොහෝ දවස, ඇසළ පුරපසළොස්වක පොහෝ දවස අපි කූරගල පුදබිමේ සිට ශ්වේත පූජා වැඩසටහනත් සිදු කරමින්ම තමයි වැසිසලු පූජා කරලා වස් ආරාධනා කිරීමේ පින්කමත් සිදු කරන්නේ කියන කාරණය බොහොම ගෞරවයෙන් ඔබට සිහිපත් කරන්නට කැමතියි. නැවතත් ධර්ම සාකච්ඡාවේදී අපිට මේ අද දේශනාව ඇසුරු කොටගෙන වගේම රටේ පවතින තත්කාලීනව අපි මුහුණ දෙන තත්වයන් එක්කත් මරණය පිළිබඳව ඇතිවලා තිබෙන මේ හිතේ යම් යම් චේතනාවන් එක්කත් අපට කාරණා කතා කරන්නට පුළුවන්කමක් ලැබේවි. ඒ සියලු දේවල් සමගින් අද සාකච්ඡාව ආරම්භ කරන මොහොතේ අපේ හාමුදුරන් වහන්සේට මා ආරාධනා කරනවා. අපේ හාමුදුරනේ මේ මනුස්ස භවය පිළිබඳ කතා කරනකොට මරණය ගැන අපි මරණානුස්සතිය වඩන්න ඕන ඇයි අපේ හාමුදුරනේ? බිය නැති කරගන්නද? ඊළඟ භවය නැත්නම් සුගතියට හේතු වන කාරණාවක් ලෙසින්ද මරණය කල්දා ගන්නද අපි ඇයි මරණානුස්සතිය සිහිපත් කළ යුත්තේ? මොකද මට මේ දේශනාව අහගෙන ඉන්නකොට හිතුණා මේ මනුස්ස භවය පිළිබඳ අපි බොහොම වර්ණනාවෙන් කතා කරනවා. වාසනාවන්ත මනුෂ්‍ය උත්පත්තියක් කියලා. හැබැයි අනෙක් පසින් අපිට මනුෂ්‍ය භවය තුලත් අපට ඕන දේවල් කරන්නට තියෙන හැකියාව කෙසේද කියන කාරණය පිළිබඳව අර දෙපාරක් හිතන ඕන අවස්ථාවක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා අපි මේ මරණානුස්සතිය වඩන අය ඇයි මරණානුස්සතිය වඩන්න ඕන අපේ හාමුදුරනේ? ඒ කියන්නේ සුගතිගාමී ඊළඟ භවය අරමුණු කරලාද මේකේ ප්‍රයෝජනය තියෙන්නේ? වරුණ බුදුරජාණන් වහන්සේ පුද්ගලයෙක්ව දමනය කරන විදිය කේසි කියන සූත්‍රයේදී පෙන්නනවා. එහෙමයි. කේසි කියන්නේ අශ්වය දමනය කරන කෙනෙක්. එයා අශ්වය දමනය කරන විදි 3ක් තියෙනවා කිව්වා. සංහේන පිවිනේමි, පරුසේන පිවිනේමි, සංහ පරුසේන පිවිනේමි කියලා ක්‍රම 3ක්. එතකොට සංහේන පිවිනේමි කියලා කිව්වේ සමහර අශ්වයන්ට ආදරෙන් කතා කරලා මට සිලිටු විදියට කතා කරලා දමනය කරනවා කිව්වා. සමහර අශ්වයෝ ඉන්නවා එහෙම අහන්නේ නැහැ. ඒගොල්ලන්ට දෙවිදිහෙම්ම කියන්න ඕනේ. සමහර තැන්වලදී විතරක් ආදරෙන් කියනවා. තව අහන්නේ නැති ඇතැම් තැන් තියෙනවා ආදරෙන් කිව්වට හරියන්නේ නැහැ. ඒ තැන් වලට සැරට කියන්න ඕනේ දෙකෙන්ම කියනවා සංහ පරුසේන පිවිනේමි. තව අශ්වයෝ පිරිසක් ඉන්නවා කිසිසේත්ම හොඳින් කතා කරලා හරියන්නේම නැහැ. සැරටම විතරයි කතා කරන්න ඕනේ. අන්න ඒකට කියනවා පරුසේන පිවිනේමි කියලා. එතකොට ওই ක්‍රම තුනෙන් තමයි කේසි අශ්වයෙක්ව දමනය කරන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ කොහොමද පුද්ගලයන්ව දමනය කරන්නේ කියලා කේසි අහනකොට බුදුරජාණන් සෙතින්දි වදාලේ කේසි මටත් තියෙන සංහේන පිවිනේමි, පරුසේන පිවිනේමි, සංහ පරුසේන පිවිනේමි. මොනවද කියලා අහනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ එතෙන්දී කේසිට කියනවා කේසි මම යම්කිසි කෙනෙක් දුගතිය උපදින දෙයක් කරනවා නම් උදාහරණයකට ප්‍රාණඝාතය කරනවා, හොරකම් කරනවා, මේ වගේ දුගතිය උපදින විදිහට එයා හැසිරෙනවා. මං එයාට පෙන්නලා දෙනවා ඔය දේ කළොත්, ඔය ප්‍රාණඝාතය කළොත් ඔබ නිරේ යනවා. එතකොට නිරේ ගැන කියලා දෙනවා. මේ නිරේ මේ වගේ භයානකයි. ඔබ ඔය ප්‍රාණඝාතය කළොත් මේ වගේ භයානක තැනක ඔබ උපදිනවා කියලා. ඒක අර බය ඇති වෙන දෙයක්නේ. නිරේ ගැන කියනවා කියනකොට ඒක බය ඇති වෙනවා. එහෙමයි. එතකොට මෙන්න මේ දුගතිය ගැන පෙන්නලා දීලා ප්‍රාණඝාතය කළොත් ඔය දුගතිය යනවා කියලා කියන ක්‍රමය පරුසේන පිවිනේමි කියලා කිව්වා. පරුස විදියට හික්මවනවා කියන්නේ ඡණ්ඩ විදියට. බය ඇති වෙන දේ පෙන්නලා දීලා දුගතිය තමයි බය ඇති වෙන දේ. දුගතිය ගැන පෙන්නලා දීලා මේ දේ කළොත් එහෙ යනවා කියලා කියනවා. එච්චරයි. ඔය නොකර ඉන්නේ ගියාගේ වැඩ. එතකොට ඒක අහලා දමනය වෙනවා ඒකට බය ඇති වෙන කෙනා. ඒක පරුසේන පිවිනේමි. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මම සුගතිය ගැනත් කියලා දෙනවා. සුගති සැප ගැන පෙන්නලා දෙනවා. දෙවියන් අතර තියෙන ස්වභාවය පෙන්නලා දෙනවා. මේ සුගතිය ගැන පෙන්නලා දීලා මම කියනවා දැන් අතෙන්දි කිව්වේ ප්‍රාණඝාතය කළොත් අර දුගතිය යනවා කියලානේ. මෙතෙන්දි කියනවා ප්‍රාණඝාතය නොකළොත් මෙන්න මේ සැප ලැබෙනවා. ප්‍රාණඝාතය නොකළොත් මෙන්න මේ සුගතිය උපදිනවා. එතකොට ඒක බය ඇති වෙන්නේ අර ක්‍රමේදී වගේ. අරකෙදි කිව්වේ අකුසලයේ පැත්ත, මේකෙදි කියනවා කුසලයේ පැත්ත. එතකොට යා ප්‍රාණඝාතයෙන් වළකිනවා, දමනය වෙනවා. අන්න ඒක කිව්වා සංහේන පිවිනේමි, මෘදු විදියට හික්මෙන ක්‍රමය.
එතකොට ඔය දුගතියයි සුගතියයි දෙකම ගැන පෙන්නලා ප්‍රාණඝාතයෙන් වැළකුණොත් මේ සුගතිය යනවා, ප්‍රාණඝාතය කළොත් මේ දුගතිය යනවා කියලා දෙකම එකට දේශනා කරන දේශනක් තියෙනවා. ඒ දේශන ඇවිල්ලා සංඝපරුසේන පිවිනේමි කියන දමනය කිරෙන ක්‍රමවේදය. එතකොට ඔතනදී කේසි කියනවා මේ මගේ නම් ස්වාමීනි ක්‍රම 3ටම අහන්න නැති අයත් ඉන්නවයි කියලා. එහෙම ඇයට මොකද කරන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. එහෙම එකෙක් ජීවත් වුණොත් එහෙම මටත් හොඳ නැහැ. මොකද කේසි කියන්නේ මම හරි කීර්තිමත් නමක් තියෙන මේ අසදමනය කරන කෙනෙක්. අර වගේ අශ්වයක පෙන්නලා මිනිස්සු කියයි අපෝ අර කේසිටවත් දමනය කරන්න බැරි වෙච්ච එකෙක් අර ඉන්නේ අශ්වයා කියලා අශ්වය පෙන්නනවා. ඒක මට හොඳ නැහැ. එහෙම එකේ ජීවත් වෙන එක මං හිමීට ඒ අශ්වයන් නැති වෙලා යන විදිහට මේ මරලා දානවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේත් ඔය ක්‍රම 3 කිව්වට පස්සේ කියනවා මේ ඔබ මේ ස්වාමීනි ඔබ වහන්සේගේ ඔය ක්‍රම 3ට හික්මෙන් නැති දමන වෙන්නේ නැති අය ඉන්නවද කියලා අහනවා. අපෝ ඉන්නවා කේසි කිව්වා. එතකොට ඔබ වහන්සේ මොනවද එයාට කරන්න කියලා අහනවා. කේසි මාත් මරලා දානවා කිව්වා. එතකොට මම මරලා දාන ක්‍රමේ කියන්නේ කේසි එතෙන්දී ඇත්තටම අහනවා ඔබ වහන්සේට එහෙම මේ ඝාතනයක් ඒ කියන්නේ ඔබ වහන්සේ අවිහිංසාව පිළිබඳව කතා කරන්නේ. මේ මෙතනම කිව්වද මේ ප්‍රාණඝාතයෙන් වළකින ඒවා ගැන කියලා දමනය කරනවා කියලා. එහෙම කියන ඔබ වහන්සේ එහෙම මිනිසෙක් කොහොමද ඝාතනය කරන්න කියලා. නෑ මම ඝාතනය කරනවා කිව්ව මං එයාට අනුශාසනා කරන එක නවත්තනවා කිව්වා. ඒතර මේ බුද්ධ අනුශාසනය තුළ බුදුරජාණන් වහන්සේ මේ දමනය කිරීම තුළ උන්වහන්සේ තාම පැහැදිලිව මේ අකුසලය තුළින් දුගතිය යන විදිය, කුසලය තුළින් සුගතිය උපදින විදිය ගැන එතනදී ඒ දේශනාව ගත්තොත් එහෙම එතන පෙන්නනවා. බුදුරජාණන් වහන්සේ එතනදී කේසිට ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා නිවන පිණිස දමනය කිරීමක් ගැන නෙමෙයි ඒ දේශනාව තුළ කතා කරේ. එහෙමයි. නිවනක් ගැන වචනයක්වත් ඒ දේශනාව තුළ එතන නැහැ. එතකොට දැන් වර්තමානයේ සමහර සමාජ අපේ සමාජය ඇතුලේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ තුළ ඒක රසම් විමුක්ති රසම් එකම රසයයි තියෙන විමුක්ති රසය. නිවනම තමයි. යම් තැනක යම් දේශනයක් ඇහෙනවා නම් එතන නිවන් රසය දැනෙන්න ඕනේ. යම් දේශනයක් කරනවා නම් එතන සාකච්ඡාවක් කරනවා මේ සාකච්ඡාවේ නිවන් රසය තමයි සාකච්ඡාව තුළ තියෙන්න ඕනේ. කියන්නේ දුගතියෙන් ගලවන එකයි සුගතියට යවන එකයි දෙක අතරම තියෙන්නේ නිවන් රසය ලබා ගන්න මඟ. සුගතියේ ඉපදිලා මේ කකා බිබීන නෙමෙයි. සුගතිය රැකගන්න සුගතියේම උපදින්න මඟ පෙන්නනවා. කවුරු හරි කෙනෙක් නැග්ගානවා නම් අපි පෙන්වන්නම් දේශන ඕන තරම්. මේ වර්තමාන මිනිස්සුන්ට තියෙනවා මොකද්දෝ ලෙඩක් සුගතිය උපදින එකකට වචනයක් හරි දේශනාවක කියවෙනකොටම මෙන්න නලියනවා. සුගතිය යන්න දෙවියන් අතරට යන්න ඕවට නෙමේ බණ කියලා බුදුහාඳුරන්ගේ ධර්මයේ තියෙන්නේ. දිව්‍ය ලෝකම ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. දිව්‍ය ලෝකවල උපදින මේ මගක් පෙන්නපු බණක් ධර්මයක් නෙමේ කියලා මොකද්ද අපහසුතාවයක් ඇති වෙනවා මේ වචන ටික ඇහෙනකොටම. ඒතර බුදුරජාණන් වහන්සේගේ දේශන ගණනාවක් මේ මනුස්සයට ප්‍රතික්ෂේප කරන්න නොහැමුණොත් එහෙම. ඉතාලම පැහැදිලිව තේරුම් ගන්න ඕන දේ තමයි යම් කිසි කෙනෙකුට මනුස්ස ලෝකේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ ඒකාන්තයෙන්ම අරහත්ත්වයටපත් වෙන්න සෑම දිනාටම පුළුවන්ය. සියලු දිනාටම රහත් වීමේ සුදුසුකම හැකියාව ඒ හැම කෙනෙක් තුළම ඇතය කියලා කියන්න පුළුවන්ද? ඒකත් අනිමිත්තයි වගේ. අනිමිත්තයි ඇත්තට. ඔව්. කියන්නේ කොහොමද? අපිට කීත හැකිද මේ වෙලාවේ මැදිරියේ අපේ කටයුතු කරන මේ පුතාලට වරුණ ඔබට මට අපි හැමෝම රහත් වෙනවා අනිවාර්යෙන් මේ ජීවිතේ. අපේ නිහල් මහත්තයා, අපේ සභාපතිතුමා, ඒ වගේම CEO අපේ ප්‍රධාන විධායක නිලධාරී අසංග මහත්තයා මේ හැමෝම රහත් වෙනවා. කීත හැකිද එහෙම? අපි දන්න බුද්ධ කාලේ ගමුකෝ කොසල් රජුරෝ බුදුරජාණන් වහන්සේ ඉතාම සමීපව ඇසුරු කළා. රහත්ය සෝවාන්වත් වුණාද? මේක තමයි. නේද? මල්ලිකා දේවිලා සෝතාපන්නවත් වුණාද? එතකොට බලන්න වරුණ සුගතියකට මගක් ගැන කතාවක් නම් බුද්ධ දේශනාවල නැතය. නිවනටපත් වෙන්න විතරමයි උන්වහන්සේ අනුශාසනා කරන්නේ කියලා කියනවා නම් ඔබ හිතන්න ඒ මනුස්සයාට සුගතියක් ගැන ඇහෙනකොට ඒක මේ හිත රිදුම් දෙන දෙයක් නම් දෙවියන් අතරට යනවා කියන වචන ඇහෙන එකම රිදුම් දෙන දෙයක් නම් ප්‍රශ්නයක් තියෙනවා. පිකත් තේරුම් ගන්න ඕනේ. සමහර චරිත ඉන්නවා සුගතියක් තියා
මීළඟ ජීවිතේ දෙවියන් අතර හෝ මනුස්ස ලෝකෙක හෝ කොහේ හෝ ඕනෙම නැහැ කියලා නිවනමයි කියන තැන ඉඳලා වීරිය වඩපු චරිත ඉන්නවා. හොඳම උදාහරණේ බාහිදාරුචිරිය ඇතුළු කණ්ඩායම එදා බුද්ධ ශාසන ගිය බුද්ධ ශාසනයේදී කාශ්‍යප බුද්ධ ශාසනයේ තියෙන කාලේ ඒ ස්වාමීන් වහන්සේලා ගල් තලාවක් මුදුනට නැගලා ඉනිමග ඒ කියන්නේ ගල් තලයේ උඩට නගින්න උදව් වෙච්ච ඉනිමග පෙරලලා දැම්ම. මොකද හේතුව ආයි බඩගින්න එනකොට බහින්න හිතයි කියලා ඉනිමගෙන්. ආයි බැහැ ගන්න බෑ ඉනිමග නැතුව. එහෙම එච්චර වීරිය කළා. මොකද ඒ හාමුදුරුවරුන්ට තිබ්බේ එකම ඕනකමයි මේ දෙවියන් අතර යන්නවත් අනම්මනම් ඕව නෙමෙයි. නිවනම තමයි. නිවනම විතරයි. හැබැයි අන්තිමට මොකද උනේ? ස්වාමීන් වහන්සේලා 5 නමක් 7 නමගෙන් 5 නමක් කිසිම මාර්ගඵලයක් නොලබා ජීවිතක්ෂයට එකන අපවත් වෙනවා ගල්තලා උඩ. කිසිම මාර්ගඵලයක් නැහැ. උන්වහන්සේලා ඉපදුනේ සුගතියේ දෙවියන් අතර. හැබැයි උන්වහන්සේලා සුගතිය උපදින ඉලක්ක කරම මේ ධර්මයේ හැසිරුණෙත් නැහැ එතන. නිවන අරමුණු කරගෙන නිවනම අරමුණු කරේ. නමුත් දෙවියන් අතර ඉපදුණා. එතකොට දෙවියන් අතර උපදින එකට වෛර කරෙත් නැහැ. දෙවියන් අතර උපදින එකට බලාපොරොත්තු තියාගත්තෙත් නැහැ. දැන් ඔබ වහන්සේ කියන්නේ එතකොට දෙවියන් අතර නැත්නම් සුගතිය අරමුණු කරලාමයි කියන කාරණයට එරෙහිව යම් කෙනෙක් කෑ ගහනවා නම් නැත්නම් ඒ දෝෂාරෝපණය කරනවා නෑ නිවනයි අරමුණු කරගත්තේ කියලා ඔහු අන්තිකට වැටිලාද? අනිවාර්යයෙන්ම අන්තයක් ඒක. ඇයි දැන් පිනට ගරහා කරනවනේ සමහරව. මා පුඤ්ඤ බායි සූත්‍රයේ බුදුරජාණන්සේ පිනට බය වෙන්න එපා කියලා කියනවා. මොකද වරුණ මේ ධර්මයේ තුල අපිට හිත වඩන්න සුගතියකම තමයි මේකේ කොටිම කියනවනේ මේකේ ප්ලැට්ෆෝම් එක තියෙන්නේ මේ සුගතිය. මේ වේදිකාව හැදෙන්නේ සුගතිය. ඒක දුගතිය නෑ. ඒතර මේ ජීවිතය තුල ඒකට අවශ්‍ය කරන හිත සකස් වෙලා නැත්තම් මේ හිත යම් කිසි විදිහකට වරුණ මේ මාර්ගඵල අවබෝධයට ඕන විදිහට හිත මෝරලා තියෙන්න ඕන හිතක් කෙනෙකුට. හැම කෙනාට මේකට හැම වෙලාවෙම සුදුසු මොහොත නෙමෙයි. ඔබ දකිනවා වතු සුද්ධ ගහක්. වතු සුද්ධ ගහේ තියෙන මල් එක එක විදිහයි. ඔබ දකිනවා නෙළුම් විලක්. හැම නෙළුම් මලම එක විදිහද වරුණ. ඔක්කොම මේ නෙළුම් විලේ තියෙන මල් සියල්ලම හෙට පිපෙනවා කියන්න පුළුවන්ද? බෑ. සමහර ඒවා පුංචි පොහොට්ටු. හෙට පිපෙන්නේ නැහැ. සමහර මල් තියෙනවා හෙට පිපෙනවා. අද ඒවා අදම සමහර මල් අද පිපිලා. මේ මිනිස්සෙගේ හිතත් ඒ වගේනේ වරුණ. එතකොට සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ ජීවිතේම රහත් වෙන්න සුදුසුයි. එයාගේ හිත මෝරලා. තව කෙනෙක් ඉන්නවා මේ ජීවිතේ රහත් වෙන්න තරම් එයාගේ හිත මෝරලා නැහැ. එයා අනාගාමී තත්ත්වයට එයාගේ හිත මෝරලා. දැන් මෙතන වෙලා තියෙන්නේ දැන් අර බුදුරජාණන් වහන්සේගේ එක හොඳම මේ උදාහරණයක් ගමු. එක සයින්හන්ස නමක් අනාගාමී වෙලා විද්දී උන්වහන්සේට හිතුණා ඊටු ටික සුද්ධාවාස ඉපදෙලා කරගන්නවා කියලා. අර අපි කලින් සුද්ධාවාස ගැන කතා කරද්දිත් කිව්ව ඔය කතාව. ගිය සතියේ. මේ මෙතන අපි කියන්නේ වෙන කතාවක්. ඒ ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මෙහෙම හිතනකොට බුදුරජාණන් වහන්සේ ඒ භික්ෂුවගේ හිත දැක්කානේ. දැකලා බුදුරජාණන් වහන්සේ බලනවා මේ භික්ෂුවට මේ ජීවිතය තුළ රහත් වෙන්න පුළුවන්ද බැරිද? අන්න එතනයි පොයින්ට් එක. උන්වහන්සේ බලනවා මෙයාට මේක මේ වෙලාවේ කරන්න පුළුවන්ද බැරිද? බලනකොට දකිනවා මේ භික්ෂුවට මෙතන රහත් වෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවට කතා කරලා අහනවා ආදේශනා ප්‍රාතිහාරයෙන් හිත බලලා ඔබ මෙහෙම හිතුවද නැද්ද? හිතුවා ස්වාමීනි කියනවා. භික්ෂුව අසෝචි පොඩ්ඩක් තිබ්බත් ගොඩක් තිබ්බත් ගඳ ගඳයිද නැද්ද කියලා ඇහුවා. ස්වාමීනි ගඳයි කිව්වා. අන්න ඒ වගේ තමයි කිව්වා. කෙලස් ගොඩක් නෙමේ චුට්ටක් තිබ්බත් දුක දුකම තමයි. ඒ නිසා ඔය තියෙන චුට්ටක් නැති කරගන්නම් ප්‍රමාද වෙන්න එපා, අප්‍රමාදීව කටයුතු කරන්න කිව්වා. ඒ කියන්නේ ආය අනාගාමී වෙච්ච කෙනාට තවත් සුගතියක උපදින්න මේ ඉඩ හදාගෙන මෙතන ඉඳලා මේ මැරෙන්න දඟලන්න එපා. මෙතනම ඉතුරු ටිකක් කරන් මෙතනම රහත් වෙන්න කියලා කිව්වා. හැබැයි ඒ අනුශාසනේ බුදුරජාණන් වහන්සේ අනාගාමී ඵලයටපත් වීමට පමණක් සුදුසු මෝරච්ච හිතක් තියෙන කෙනෙක් වුණා නම් ඒ භික්ෂුව එතනින් එහාට රහත් වෙන්න තරම් ඒ භික්ෂුවගේ හිත මෝරලා නැත්තම් ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැත්තම් අපි මෝරච්ච කතාව නැතුව කෙලිම කියමු ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැත්තම් රහත් වෙන්න මට්ටමටම ඉන්ද්‍රිය ධර්ම වැඩිලා නැත්තම් බුදුරජාණන් වහන්සේ ওই දේශනේ කරාවිද? ඒ කියන්නේ අපිට අනිමිත් වුණාට උන්වහන්සේට ඒක පිළිබඳ පේනවා. භාග්‍යවතුන් වහන්සේ දකිනවා මේ භික්ෂුවගේ ඉන්ද්‍රිය ධර්ම වැඩිලා තියෙනවා.
ඒක හැමෝටම උන්වහන්සේ අනුශාසන ඒ විදිහටම කරන්නේ. එහෙනම් ඉතින් කොසල් රජුරවන්ට හැමතිස්සෙම බුදුරජාණන්සේ දේශනා කරන මේ මොනවද පැත්තක දාලා ඉක්මනට මේ උත්සාහ කරන් රහත් වෙන්න කියලා. අද වෙලා තියෙන්නේ අද සමහරු හිතනවා දැන් ඔය කෙලස් චුට්ටක් තිබ්බත් ගොඩක් තිබ්බත් ගඳ ගදයි වගේ උපමාව වගේ දේශනා අරගෙන හිතනවා. ආයි බුදුරජාණන් වහන්සේ සුගතියක් නම් වර්ණනා කළේ ඇත්ත. උන්වහන්සේම පැහැදිලිව පෙන්නනවා මම නැවත උපත වර්ණනා කරන්නේ මොකද ඒක දුකක්. හැබැයි දුකක් වගේම මේක නැවත උපතක් කියන්නේම දුකක්. ඒක අණ්ඩජව ලැබුවත් ජලාබුජව ලැබුවත් සංසේදජ ලැබුවත් උපපාතික ලැබුවත් දුකක්. හොඳයි එහෙමයි කියලා මෙතන රහත් වෙන්න අවශ්‍ය මෝරච්චි හිතක් නැති මිනිසෙක් මොකක් කරන්නද? අපේ අතර මනුෂ්‍ය උපත සුගතියක්ද? මනුස්සල උපත සුගතිය. මේ මනුස්ස ජීවිත සුගතිය, දිව්‍ය ජීවිත සුගතිය, මේ බ්‍රහ්මාත්ම සුගතිය. දැන් බලන්න මේ අපුරු තැනක් තියෙනවා. දෙවිවරුන්ගේ ආයුෂ වරණ විදිය ගැන කියනවනේ. අර විමානයේ තියෙන මල් පර වෙනවා. හරි. ඒ ආලෝකයේ ප්‍රභාස්වර බව අඩු වෙනවා. ඒවෙන් තමයි ඒගොල්ලෝ නාකි වෙනවා කියන එක දැනගන්න. දැන් ඉතින් හරි ඔන්න වලපය ගොඩපය කියන කතාව. දැන් ඉතින් යන්න ලෑස්ති. මෙයාගේ ආයුෂ දැන් ඉවරයි. ඔවුන් ඇවිල්ලා උපදිනව නෙමෙයිනේ. දෙවියන් පහළ වෙනවා. ඒ කියන්නේ ඕපපාතික හින්දා පහළ වෙනවා. පහළ වෙන කෙනා මැරෙනව නෙමෙයි. චුත වෙනවා. මැරෙන්නේ ඉපදුනොත්. පහළ වෙන කෙනා චුත වෙනවා. එතකොට දැන් මෙයා චුත වෙන්න ළඟයි කියලා දැනගන්න. එහෙම දෙවිවරුන්ට අනිත් දෙවිවරු කියනවා සුගතියේවත් හිත පිහිටව ගන්න කියලා. සුගති හිත පිහිටව ගන්න කියන්නේ උන් කියනවා මනුස්ස ලෝකෙ හිත පිහිටවගෙන මිනිස්සෙක් වෙලා කොහොම හරි මේ නැවත කුසලයට යොමු වෙන්න කියලා. දැන් එතෙන්දී ඔන්න කෙනෙක් එකපාරට මේවා උඩින් පල්ලෙන් ඔහේ හිතලා ගන්න එක තමයි එතන ප්‍රශ්නේ තියෙන්නේ. කෙනෙක් හිතනවා අන්න බලන්න දෙවිවරු පවා එතෙන්දී දිව්‍ය ජීවිතයේ තියෙන වටිනාකම නෙමෙයි දැක්කේ මනුස්ස ජීවිතයේ තියෙන වටිනාකම. දෙවිවරුත් ඇවිල්ලා අරයට දෙව්ලොවටම එන්න කිව්වේ නෑ. යන්න කිව්වේ මනුස්ස ලෝකෙට. බලන්න. ඒ දිව්‍ය ලෝකෙන් ඇති වැඩක් නැති හින්දානේ එහෙම කිව්වේ. මනුස්ස ලෝකෙ වටින හින්දානේ එහෙම කිව්වේ. නෑ. අපි චුට්ටක් හිතමු එතන ඇයි එහෙම උනේ? අර දෙවියට දිව්‍ය ලෝකේ තවදුරටත් ඉන්න පිනක් නෑ එතන ගැට ගහිලා ඉන්න. ඒකනේ චුත වෙන්න යන්නේ. තවත් එතන ඉන්න ආපහු එතනම මේ පහළ වෙන්න එයාට කර්ම ශක්තිය නෑ තව. නේද? ඒතර වීසා ඉවරයි. ඒකනේ යන්න හදන්නේ. එතකොට ඊට පස්සේ ඉතුරු වෙලා තියෙන තව අර නිකන් මේ කියන්නේ මේ chance එකක් දෙනවා. තව මොකද මේ ගඟේ ගහගෙන යන මනුස්සයර කියන්නේ මේ තුත්තිරි ගහේ එල්ලෙනවා කියලා. තනකොළ ගහේ එල්ලෙනවා කියලා. ඒ වගේ තවත් සුගතියක් කියලා එල්ලෙන්න දැන් කියත හැකිද දිව්‍ය ලෝකේ ඉන්න මේ පින නැතුව චුත වෙන්න යන කෙනාට කියත හැකිද ඔයා බ්‍රහ්ම ලෝකෙ උපදින්න කියලා? කියන්න බලන්න. සානිරේ කියන්නෙත් නෑ බ්‍රහ්ම ලෝකය දුගතිය කොහොමත් කියන්නේ බ්‍රහ්ම ලෝකයේ හිත පිහිටව ගන්න කියන්න පුළුවන්. මෙතන ඉන්න බැරි මිනිහා කොහෙද ඊට වඩා උඩට යන්නේ? මෙතනටත් පින නැත්තම් එතනින් උඩට කොහෙත්ම පිනක් නෑනේ. එහෙනම් කියන්න වෙන්නේ දැන් මෙතන ඉන්න තැනට පින නැත්තම් ඊට පල්ලෙහා තියෙන තව එකයි ඉතුරු වෙලා තියෙන්නේ කොහෙද? මනුස්ස ජීවිතේ. එතනින් එහාට තියෙන මොනවද? පෙරේත ලෝක, තිරිසන් ලෝක, නිරේ. ඒව ගැන හිතන්න. ඒවට නම් යන්න එපා. මේ තව ඉතුරුලා තියෙනවාට මේ පහලට එකයි මනුස්ස ලෝකේ. අනේ ඒක කොහොම හරි එල්ලලා එතනින් මෙතෙන්ට ආයෙ එන්න පුළුවන්. දැන් අර දුටුගැමුණු රජතුමා මේ යන මොහොතේ දෙවිවරු වෙලා කතා කළා කියනවනේ නේද? ඔව්. දැන් බලන්න සක්‍ර දෙවියෝ අර දවස් 7ක් නිරෝධ සමාපත්තියට සමවැදිච්ච මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දානි පූජා කරනවානේ සුජාතත් එක්ක ඇවිල්ලා. එහෙමයි. ඒ දාන ටික පූජා කරලා අර දුප්පත් කෙනෙක්ගේ වේශයක්ම වාගෙන ওই දාන ටික පූජා කරලා ඒ වෙලාව ඇයි ඔබ මෙච්චර දෙයක් කරන්නේ මේ ඇයි මේ දාන පූජා කරන්නේ මෙච්චර මේ කපටිකම් කරේ කියලා අහනවානේ මොගලන් මහරහතන් වහන්සේ. මේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ එතෙන්දී මහා කාශ්‍යප මහරහතන් වහන්සේට කියනවා සක්‍ර දෙවියන් හරි අපූර්ව කතාවක්. ස්වාමීනි මගේ මේ සක්‍ර ජීවිතය තුළ ආයුෂය මේ මට මෙතන ඉන්න
අවශ්‍ය කරන දිව්‍ය ආයුෂ වලට ඕන කර්ම ශක්තිය අවසන් වෙලා තිබ්බේ. එහෙමයි. එතනින් යා කියන්නේ චුත වෙන්න චුත වෙන්න ළඟයි. හරියට මේ නිකන් එයා රීචාර්ජ් කරගත්තා වගේ වැඩක්. එයාට එතන තවදුරටත් මේ දිව්‍ය ජීවිතය තුළ රැඳෙන්න එයා පින ශක්තිමත් කරගන්න තමයි මේ දාන දීලා තියෙන්නේ. අපේ පාලකයෝ ව්‍යවස්ථාව වෙනස් කරන්න try කරනවා වගේ. තව රැඳිලා ඉන්න. තව ටිකක් මේක රැඳිලා ඉන්න. ඒ වගේ මෙයා මේ නිරෝධ සමාපත්තියට සමවැදිච්ච උත්තමයෙක් දවස් 7ක් තිස්සේ निराහාරව ඉඳලා ඒ උත්තමයාට දාන ටිකක් දෙනවා කියන එක ලේසි පහසු පිනක් නෙමෙයි. ඒ පින වෙන කෙනෙකුට ලැබෙන්නේ නැතුව මේක කොහොම හරි තමන්ගේ කරගන්න මෙයා මේ උත්සාහ කරේ. මෙයාගේ පින දික් කරගන්න. එතන තව රැඳෙන්න. ඕකම සක්‍ර පඤ්ඤ කියන සූත්‍රයේ තියෙනවා දිගනිකායේ. එතනදිත් පේනවා මෙයාගේ ආයුෂ අවසන් වෙලා මෙයා ආපහු පහළ වෙනවා අර එතන ධර්මාවබෝධය ලැබපු පිනට. එයාට එතන පින දික් වෙනවා. දැන් එතකොට දෙවියන්ට බ්‍රහ්මයන්ට පහළවීම නිසා පින කරන්න එතනම පහළ වෙනවා. චුතවීම දැන් ඒ සිද්ධිවල අපිට පේනවා එයා එතන දිව්‍ය ආයුෂයට ඕන කරන පින වර්ධනය කරගන්න. පින වර්ධනය කරගන්න. දැන් අර පැවිදි ජීවිතේ ඉන්න පින නැති වෙච්ච භික්ෂුවක් සිවුරු ඇරලා යන්න හදනකොට ඒ ගුරු ස්වාමීන් වහන්සේ ඒක දැකලා මේ භික්ෂුවට මේ සිවුරු අරින්න හිත ඇවිත් තියෙන පිනමදිකම නිසා කියලා දැකලා කියනවානේ ඔබට යන්න ඕන යන්න හැබැයි මට මේ ඉන්න කුටිය ටිකක් අපහසුයි මේ කන්දේ පහළ ලෙනක් පුළුවන් නම් හදලා දීලා යන්න සිවුරු ඇරලා කියනවානේ. ඊට පස්සේ මේ සිවුරු ඇරලා යන්න හදපු තරුණ හාමුදුරුවෝ හරි ලොකු සයන්හන්සට මම ඒ කුටිය හදලා දීලාම සිවුරු අරනවා කියලා හිතාගෙන පල්ලෙහා ලෙනක් ලෑස්ති කරනවා මැටි ගහලා බිත්ති බැඳලා කුටියක් හදනවා. හදලා ඉවර වෙලා පිළිගන්නනවා ස්වාමිනී ඔබ වහන්සේට වැඩ ඉන්න සුදුසු විදියට කුටිය සකස් කළා ඔබ වහන්සේ කුටිය පිළිගන්න කියලා. අර ගුරු ස්වාමීන් වහන්සේ කුටිය පිළි අරගෙන ආශිර්වාද කළා. ඒ ආශිර්වාද කරාට පස්සේ මේ භික්ෂුවට හිතෙනවා මං තවදුරටත් පැවිදි වෙන්න. මොකක්ද උනේ? පැවිද්දෙන්න පිනමදි වුණා. පින වර්ධනය වුණා. අර කුටිය හදලා පූජා කරපු එකෙන් තව පින වර්ධනය වුණා. ආයි කන්ටිනියු වුණා. රීචාර්ජ් වුණා. දැන් මේ පිනත් එක්ක අන්න එහෙම රීචාර්ජ් වීමක් වෙනවා. ඒතර මේ දෙවියන් අතරත් ඒක වෙනවා. දැන් වරුණ ඔබ කියන්න සක්‍ර දෙවියන්ට එහෙනම් මේ එදා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට කියන්න තිබ්බා ඔබ මොකටද ওই දිව්‍ය ලෝකෙට තව ඔක ආපහු දික් කරගත්තේ පින් දීලා. ඔබ මෙහෙට එන්න මනුස්ස ලෝකෙට එන්න. ඇවිල්ලා මෙහෙ පින් කරගම් මෙහෙ කුසල් කරමු මෙහෙ නිවන් දකිමු කියන්න තිබ්බා නෑ. මේකේ පහත් කරනවා මොකද්දෝ තේරෙන්නේ මේ දෙවියන් අතර කියන එක මහා හරි නිකන් අර දුකක් වගේ පේන්නේ නිවනට යන අයට. ඇත්තටම දෙවියන් දැන් වර්තමානයේ අපි බලමු විශාකාව කොහෙද ඇත්තේ? අනේපිඩු සිටුතුමා කොහෙද ඇත්තේ? අපරාධනේ අනේපිඩු දිව්‍ය පුත්‍රයා වෙලා එයා ඉපදුනේ එහෙ. මේ මෙහෙ හිට අගේට මේ ඔක්කොම කරගත්ත කෙනාට මෙහෙම උපදින ක්‍රමයක් පෙන්වන්න ඇයි සරියොත් මහ රහතන් වහන්සේට බැරි වුණේ? ඇයි ආනන්ද සයන්හන්සේට බැරුණේ? ඔච්චර ළඟින් ඇසුරු කරලා අනාථපිණ්ඩික සිටුතුමා අමාරු වැටෙන වෙලාවේ මේ අපරාධි දිව්‍ය ලෝක යන්න එපා මේ මෙහෙම ඕක කරගන්න ආපහු හොයා මෙහෙන විදිහට මෙන්න මෙහෙම හැසිරෙන්න කියලා කියන්න බැරි වුණේ ඇයි? ආනන්ද හාමුදුරුවෝ හරි අපරාධන කරලා තියෙන. එහෙනම් බලන් ගියාට පස්සේ මම මේ කියන්නේ මෙච්චරයි. මනුස්ස ලෝකෙද දිව්‍ය ලෝකෙද කියලා තර්ක කරන එක නෙමෙයි. කොහේ හෝ සුගතියක ධර්මයේ හැසිරෙන්න පුළුවන් සුගතියක මේ බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ ධර්මාවබෝධයට අවශ්‍ය කරන කෘත්‍යයක් තියෙනවා නම් කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා නම් ඒක කරගන්න. ඒ ඔබට මෙතන මේ රහත් වෙන්න ඕනේ කියලා මොකද්දෝ නිකන් කඩිය කෑවා වගේ දඟලන එක නෙමෙයි. මෙතන රහත් කියන්නේ එහෙමනේ මට සුගතිය එපා මට දිව්‍ය ලෝකෙ එපා මම මේ මෙතර රහත් වෙන්න යන්නේ. ඉන්ද්‍රිය මෝරල් නැත්තම් වතු සුද්ධ මලේ පොට්ටුව පුප්පන්න කියොත් මොක වෙන්නේ? බලෙන් කඩල යනවා. තියෙන ටිකක් නැති වෙනවනේ. දැන් මේගලන්ට වෙන්නේ ඒක. තියෙන ටිකක් නැති කරගන්න යන්නේ මේ විදියට. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නමක් බැරි වෙලා හරි කේසි සූත්‍රය කළොත් එහෙම කේසි සූත්‍රය තව ඕනතරම් සූත්‍ර තියෙනවා. මම උදාහරණයක් කේසි සූත්‍රය කිව්වේ. ඒ වගේ සූත්‍රයක් කළොත් එහෙම කියයි මෙන්න දිව්‍ය ලෝක කියන එකක් ගැන කියනවා මේකේ. ඒ කියන්නේ සූත්‍ර පිටකයම හිතාගෙන ඉන්නේ එහෙමයි. බහුතරයක් හිතාගෙන සූත්‍ර පිටකය කියන්නේ නිවන් මඟ නෙමෙයි දිව්‍ය ලෝක මඟ සුගති මඟ. දැන් අර බාහිදාරු චීලයට වුණේ වරුණ ඒ අය ඇත්තටම මේ ගෞතම බුද්ධ ශාසනය තුල අග්‍රස්ථානලාභීන්. එහෙමයි. නේද? පස් නමම. එහෙමයි. අග්‍රස්ථානලාභීන්. ඒතකොට ඒ ඇත්තන් එතන අධික වීරියක් කළත් ඔවුන්ට හේතු සකස් වෙලා තිබ්බේ ගෞතම බුද්ධ ශාසනයේ ධර්ම අවබෝධය. එහෙමයි. මොකද ඔවුන් දන්නේවත් නැහැ. දැන් වර්තමාන වෙලා තියෙන සමහරු අර
ධර්මයේ හැසිරෙන මෙතන මේ ගිහි ජීවිතයේ හෝ පැවිදි ජීවිතය තුළ ඉන්න කෙනා සමහරලාට සිල් රකින්න ගත්තට පස්සේ ඒ සීලේ දෙවියන් අතර යන්න හිතාගෙන සිල් රකින්න ගත්තොත්. හරි. අන්න එතෙන්දී දැන් ඔය මේ බුදුරජාණන් සිතාම පැහැදිලිව පෙන්නලා තියෙනවා. දැන් අපි ගමුකෝ දාරුකන්දෝපම සූත්‍රය. අන්නේ සූත්‍රය බොහොම පැහැදිලිව පෙන්නනවා යම් කිසි කෙනෙක් දෙවියන් අතර යන්න හිතන් සිල් රකින්නවා කියන්නේ අර දරකොටය ගඟේ ගහන් යන දරකොටේ මොහොතට යන්න තියෙන අවස්ථාවෙන් ඉඩ ලැබෙන්නේ නැතුව ඒ කොටේ මගදී කෙනෙක් ගන්නවා වගේ වැඩක්. දරකොටේ යනු මේ ධර්මයේ හැසිරෙන ශ්‍රාවකයා ගඟ යනු නිවන් මඟ මොහොත යනු නිවනට යන ශ්‍රාවකයා මගදී කවුරු හරි කෙනෙක් අර කොටේ ගත්තා වගේ තමයි එයා ඒ යන ගමන් සිල් රකිද්දී හිතනවා මම මේ සිල් රැකලා දෙවියන් අතර යනවා කියලා. එතකොට එයාට සාගරයට යන්න බැරි වෙනවා මගදී කෙනෙක් ගත්තා වෙනවා. ඒ වගේ බුදුරජාණන්සේ පැහැදිලිව පෙන්නලා තිනවා රකින්න සීලය දෙවියන් අතරට යන්නේ කියලා හිතන් රකින්න එපා. ඊටාම් පැහැදිලිව පෙන්නනවා. ඒක එහෙම පෙන්වන්නේ මේ සීලය නිවන පිණිසයි කියන තැනයි රකින්න ඕනේ. එහෙමයි. හැබැයි එයා ඒක රැක්ක පමණින් සමහරට මෙතන මේ ජීවිතේම නිවනට යන්න නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් එයා දෙවියන් අතරට යන්න පුළුවන්. ඒ ගියා කියලා මේ මනුස්සයා මේ නිවන් මගින් ඈත් වෙන්නේ නැහැ. අර වහන්සේ කියන්නේ නුවර ඉඳලා කොළඹ එනකොට අපි වරකපොළ ගැන හිතාගෙන ඉන්න ඕනේ නැහැ කියන. අන්න හරි. අපි කියන්නේ ගාල්ලේ උපමාවේ ගාලු යන මිනිහා අම්බලන්ගොඩට ටිකට් ගන්න නැතුව ගාල්ලට ටිකට් එක අරන් යනවා. සමහරට කෝච්චිය කැඩලා අම්බලන්ගොඩදී නවතින්න වෙනවා. එතන අම්බලන්ගොඩින් බහින්න වෙනවා. හැබැයි ගාල්ලට ළඟයි. ඔව් ගාල්ලට ලඟ වුණානේ. මේකේ දැන් බෑ මං ගාල්ලටයි ටිකට් ගත්තේ. මං බහින්නේ නැහැ කෝච්චියෙන්. එයා බැහැලා එතනින් ගාල්ලට මොකක් හරි එකක් ගන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. එහෙම තත්ත්වයක් තිබෙන්නේ. අපි හඳ එතකොට මේ මං දැන් අර අහන එකයි දැන් මරණානුස්සතිය වැඩිම තුල අපට ඒ සුග නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට තියෙන ඉඩකඩ කෙසේද? ඒක තමයි දැන් මම දේශනාවේ පැහැදිලිව මෙතන මේ ජීවිතේ ලැබිච්ච මේ මනුස්ස ජීවිතේ ලැබිච්ච වෙලාවේ නිරේ යනවා නම් නිරේ යන්නත් පුළුවන්. තිරිසන් ලෝක යනවා නම් තිරිසන් ලෝක යන්නත් පුළුවන්. පෙරේත ලෝක යනවා නම් ඒකටත් හේතු සකස් කර මම කියවනේ මේ නිරේටත් හේතු හදා ගන්න පුළුවන් මෙතන. තිරිසන් ලෝකෙටත් හේතු හදා ගන්න පුළුවන්. පෙරේත ලෝකෙටත් හේතු හදා ගන්න පුළුවන්. දෙවියන් අතරට යන්නත් හේතු හදා ගන්න පුළුවන්. බ්‍රහ්ම ලෝකෙට යන්නත් හේතු හදා ගන්න පුළුවන්. නිවනට යන්නත් හේතු හදා ගන්න පුළුවන් කියලා කිව්වා. ඒකෙදි මේ මරණානුස්සතිය වඩලා මෙතන අපි හේතු හදා ගන්න ඕනේ මොකකටද කියලා Tamanට ඒකට වීරියක් ඇති කරගන්න. ඒ කියන්නේ මේ වැඩිපුරම මරණානුස අප්‍රමාදී වෙන්න කියලා මම කියන්නේ. ඔව්. එතකොට එතෙන්දී අපි කියන්නේ ඇයි මේක මේ දෙවියන් අතරට යන්න මේ හේතු හදා ගන්න නෙමෙයි. දෙවියන් අතරට යන්න හේතු හදා ගන්න මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ පාවිච්චි කළොත් ඒ අපේ පරම ඉලක්කය දෙවියන් අතරට යන එක කරගත්තොත් බුද්ධ ශාසනයකින් ඇති වැඩක් තියනවද? ඒ කියන්නේ අපි දෙවියන් අතරට අනන්ත ගිහින් තියෙනවා. ඒක මේ අමුතුවෙන් අපිට මේ සසරේ මේ අපි කරලා නැති එකක් නෙමෙයිනේ. දෙවියන් අතරනේ සුද්ධාවාසය අර හැමතැනම ඉපදිලා තියෙනවානේ. ඒ කියන්නේ මේ මරණය කියන්නේ නැවත ඉපදීමක් ඒක නැති කරගන්න අප්‍රමාදී වෙන්නද මේ හිත හදන්නේ අපි? හරියට හරි. ඒ කියන්නේ මේ නිවන පිණිසයි අප්‍රමාදී වෙන්නේ. හැබැයි නිවන පිණිස අප්‍රමාදී වෙනකොට එයා සුගතිය උපදින ආකාරයේ කර්ම සකස් කරගන්නවා. ඒකයි කියන්නේ. දැන් අර අපි කියන්නේ අඹ ගෙඩියකට ගල් ගහනවනේ ටිකක් උඩින් ගහන්න කියලා. ඔව්. එතකොට වැටෙන්න පුළුවන් වදින්න ඉඩකඩක් වැඩි කියලා තියෙනවා. ඒ වගේ. මේ එතකොට දැන් මෙතෙන්දි වරුණ සමහරලාට යා නිවන පිණිස හිතාගෙන හිත හසුරනකොට එයා ප්‍රාණඝාතයෙන් වළකිනවනේ නිවන පිණිස හිත හසුරවද්දී. ඉතින් ප්‍රාණඝාතයෙන් වළකුණාම ඒක සුගතිය උපදින හේතුවක් වෙනවා. හැබැයි සුගතිය උපදින්න කියලා හිතාගෙන මේ ප්‍රාණඝාතයෙන් වළකින නෙමෙයි මරණානුස්සතිය වඩන්නේ. එහෙමයි. ඒකයි අපි කිව්වේ. මාරක දැන් හඳහන් බල්ලක් තියෙනනේ මේ මාරකයක් තියෙනවා එහෙම පන්නනවා මේ එහෙම කතාවල් අපිට ඕන තරම් අහලා තියෙනවා සහ දැන් එහෙම කියපු අවස්ථා තියෙනවා හඳහන බල්ලා මේ කාලේ නම් පහු කරන්න වෙන්නෙම නැහැ මාරකයක් තියෙනවා අනිවාර්යෙන් මැරෙනවා කියලා එහෙම වෙච්ච අවස්ථාවක් තියෙනවා. එහෙම කියන්න පුළුවන් ආවදනේ. දැන් සහ තවත් මම මේකට මා ඈඳා කරන තවත් කාරණාවක් දැන් මිනිස්යාගේ ඉරණම ලියවිලා තියෙන්නේ ඒක අපිට ඕන විදිහට වෙනස් කරන්නට බෑ. විශ්ව න්‍යාය තුල හැමදේම ක්‍රියාත්මක වෙනවා. අපිට ඕන දෙයක් අපිට කරන්න හැකියාවක් නැද්ද? එහෙම විශ්ව න්‍යායයකට ලියවිලාද තියෙන්නේ අපිට ඕන දේවල් අපිට අවශ්‍ය විදිහට සකසා ගන්නට බැයිද? මාරක කියන දේවල් පන්න ගන්න අපිට බැරිද? කොහොමද මේ? වරුණ
යම් යම් ශාස්ත්‍ර තියෙනවා ලෝකයේ මේවා ආගන්න මේ ශාස්ත්‍ර යම් යම් ශාස්ත්‍ර තියෙනවා ඇතැම් දේ මේ කෙනා ඉදිරියේ මෙහෙම වෙනවා කියලා කියන එක යම් අවස්ථාවක සත්‍ය වෙන්නත් ඉඩකඩක් තියෙනවා සම්භාවිතාවක් තියෙනවා උදාහරණ ගමු සුපින ශාස්ත්‍රය ලක්කන ශාස්ත්‍රය මේ වගේ ශාස්ත්‍ර පාවිච්චි කරලා සම්බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ එදා බුද්ධත්වයට පත්වෙන්න පෙරදිම මෙවැනි බුදු කෙනෙක් පහළ වෙනවා කියලා නිමිති පෙන්නල පැහැදිලිව අනාගත සාක්ෂි කියන අනාගත ගැන වැකි කියපු පිරිස හිටියද නැද්ද? හිටියනේ. දැන් කොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේ කිව්වනේ එහෙම. ඒකාන්තයෙන් බුදු වෙනවා කියලා. අන්න ශාස්ත්‍ර. ඒව ශාස්ත්‍ර. එතකොට ඒ අය කිව්වේ බොරුවක් නෙමෙයිනේ. ඒ කියන්නේ මේ ශරීර ලක්ෂණ ටිකෙන් උපන් කෙනා ගිහි ගෙදර හිටියොත් ඒකාන්තයෙන්ම සක්විති රජ වෙනවයි කියන එක ස්ථිර කරලා කියන්න පුළුවන්. ඒ කොහොමද කියන්න පුළුවන්? ඒ ලක්ෂණ ටික ලැබෙන්න අවශ්‍ය කරන කර්ම ශක්තිය උදා කරගත්ත කෙනෙක් ඉන්නවනම් ඒ කර්ම ශක්තියේ පුණ්‍ය විපාකයේ විදිහට හෝ පාපයක විපාකයක් විදිහට හෝ එයාට ඒ හේතු හැදිලම තියෙනවා. එයා ඒ තැනට යන්න. එහෙමයි. එතකොට දැන් අපි ගමු සමහර වෙලාවට වරුණ මේ සුපින ශාස්ත්‍රය බලලා මහාමායා දේවිය මෙහෙම සිහිනයක් දැක්ක කියනවා. රජුරවන්ට කිව්වට පස්සේ සුපින ශාස්ත්‍රය හොඳින් කෙල පැමිණිය කියනනවා. ඔව්. කෙල පැමිණිකෝම සමහර මිනිස්සු දන්නේ නැහැ මේ මොකද්ද කෙල කියලා. කෙලවරට ඒ කියන්නේ උපරිමය පරතරටම ඉගෙන ගත්ත කෙනෙක්. අන්නේ පරතරටම සුපින ශාස්ත්‍රය හොඳින් ඉගෙන ගත්ත මේ බමුණන්ව ගෙනල්ලා අහනවා මෙන්න මේ අපේ අගබිසව මෙහෙම සිහිනයක් දැකලා තියෙනවා. මොකද්ද මේකේ තේරුම? කියනවනේ හරි අපූර්වට. එතකොට ඒවා තමයි සුපින ශාස්ත්‍රය. ඒක හරියටම කිව්වා. ඒ මේ දැන් කොණ්ඩඤ්ඤ බමුණාර මේ ඌර්ණ රෝම ධාතුවත් බලලයි හරියටම කිව්වේ මෙන්න මේ බුද්ධත්වයට පත් වෙනවා කියලා. අනිත් අය නොදැන හිටිය නෙමෙයි. ඒ අය දැනන් හිටියා. ඒ අයට ඌර්ණ රෝම ධාතුව කැරකිච්ච පැත්ත බලලා ඒකාන්තයෙන් බුදු වෙනවා කියන්න පුළුවන්. හැබැයි මේ 100 ගානම ඕක කිව්වනම් රජතුමා රාජ්‍යරෝ මොනව කරයිද දන්නේ. කොණ්ඩඤ්ඤ අර අනිත් කට්ටිය ඔක්කොම වැඩි හිටි වයසයි. ඒ අයට අර ජීවිත අත්දැකීම් එක්ක තියෙන පරිණත බවක් තියෙනවා. ඒ අය තේරුම් ගත්තා ඒකාන්ත කරලා රජුරවන්ට කිව්වොත් රජු කිපෙන්න පුළුවන්. එහෙමයි. මොකද රජුගේ එකම බලාපොරොත්තුව මේ කුමාරයා සක්විති රජෙක් කරන්න. ඒ කියන්නේ ඉස්තරත් ශාස්ත්‍ර කියපුවා ඉඳලා තියෙනවා රජුට කඩේ යන්න නේද? කඩේ ගියාමට වඩා ඇඟ බේරගත්තා. ඒ කියන්නේ එතන ඇඟ බේර ගැනීම. ඒ කියන්නේ යාලා වැඩි හිටියෝ හැටියට ජීවිත අත්දැකීම් හැටියට දැන් කඩේ ගියා නම් කියන්නේ අනේ රජතුමනි බය වෙන්න දෙයක් නෑ මේ අනිවාර්යෙන් සක්විති රජ වෙනවා. අද කේන්ද්‍රකාරයෝ එහෙමනේ වරුණ. අර මිනිස්සු අද කේන්ද්‍රකාරයෝ වගේ මෝඩයෝ නෙමෙයි. කඩේ යන්නේ නෑ. කෙලින්ම ඇත්ත කිව්වා. රජතුමනි ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා. ගිහි ගියත් ඇරියොත් බුදු වෙනවා. බොරු නෙමෙයිනේ. අර කෙල පැමිණි නිසා එහෙම කියන්න පුළුවන් උනේ. බොරු නෙමෙයිනේ. ශාස්ත්‍රයට හානියක් කරෙත් නෑ. දැන් කියන්නේ කොහොමද? අනිවාර්යෙන් ජනාධිපති වෙනව නැත්තම් මම වෙඩි තියාගන්නවා කියනවා. ජනාධිපති උනේ නැහැ වෙඩි තියාගත්තේ නැහැ. ඔව්. දැන් අරගොල්ලෝ එතෙන්දී ශාස්ත්‍රයට හානියක් කරෙත් නෑ. කිසිම කතාවක් නෑ. ඇත්තට මේ ලක්ෂණ ටික තියෙන කෙනෙක් කියන්නේ ඒ ලක්ෂණ 32ම තියෙනවනේ. 32ම තියෙන කෙනා ගිහි ගෙදර හිටියොත් සක්විති රජ වෙනවා. ගිහි ගියත් ඇරියොත් බුදු වෙනවා. ශාස්ත්‍රයට ගරුත්ව දීලා රජතුමා කිපෙන්නෙත් නැති වෙන්න තමන්ගේ පරිණත බුද්ධිය හසුරවලා ලස්සනට උත්තරේ දුන්නා. කොණ්ඩඤ්ඤ ටිකත් ඔතන එකම තරුණ කෙනා කොණ්ඩඤ්ඤ. එයාගේ තියෙන අර තරුණකමට තියෙන රැඩිකල් ගතිය ඕන්නේ එකට එයා මොකද කළේ? කෙලින්ම ඌර්ණ රෝම ධාතුවත් බලලා මෙයා කෙලින්ම ගුවා නෑ ස්ථිරවම බුදු වෙනවා කියලා. හරි. එතකොට ඒ අයට ඒ ශාස්ත්‍රයක් ඔස්සේ අනාගතය කියන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ජ්‍යොතිෂ ශාස්ත්‍රයත් අපි දැන් මෙතන මේ වර්තමානින් ඉන්න මෝඩ ජ්‍යොතිෂවේදීන් ගැන කිව්ව නිසා ඒ ජ්‍යොතිර්වේදය ආයුර්වේදය මේ කියන ඔක්කොම ශාස්ත්‍ර ආයුර්වේද බොරුවක් නෙමෙයි. ඒක ශාස්ත්‍රයක්. ජ්‍යොතිර්වේද බොරුවක් නෙමෙයි. ඒක ශාස්ත්‍රයක්. හැබැයි මේ ශාස්ත්‍ර ආගමක් කරගෙන කරපින්නගෙන ඒකම ලෝකේ කරගෙන හැසිරෙන එකනේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මම ජීවිතේ කවදාක්වත් ධර්මදේශනයක්
කියන්නේ මේ මාධ්‍යවල ධර්ම දේශන කරලවත් නැති කාලෙක අරිසෙන් අහුබුදු මහත්තයා මේ ඒ කියන්නේ මට ඕනුණා මේ අපේ අර සංගරාවකට නමක් ගන්න අහුබුදු මහත්තයා මුණ ගැහිලා කතා කරනකොට එතුමා ඇහුවා ඔබ වහන්සේගේ උපන් වෙලාව මතකද? ඊට පස්සේ මං වෙලාව කිව්වා. එයා බලලා කිව්වා ඔබ වහන්සේ එතන මට තිබුණේ මේ වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේ කියන නම නෙමෙයි. වෙන නම. ඔව් වල්පොල අස්සජී ස්වාමීන් වහන්සේ කියලා. අවබුදු මහත්තයා කිව්වා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කැමතිද මේ නම වෙනස් කරන්න? හරිද? එතකොට මේ මට දැන් භාවිතය තුළ කොයි නමත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි සාමාන්‍යයෙන් මම ඔය ඒ මොහොතේ මට උපසම්පදාවේදී ගත්නම කියලා අපිට උපසම්පදාවේ නම වෙනස් කරන්න අවස්ථාවක් තියෙනවා. රටේ නීතියෙම නම වෙනසක් තියෙනවා නම් ඒක උපසම්පදා ලේඛනයට එකතු කරන්න පුළුවන්. උපසම්පදාවේදී ගත්නම හැටියට. ඉතින් ඔබතුමා මේ යෝජනා කරන නම් තියෙනවද කියලා මම දන්නවා අහුබුදු මහත්තයාගේ නම් ලස්සනයි. ඉතින් මට ලස්සන නම් ටිකක් දුන්නා. එතන තිබුණා ගෞතම ස්වාමීන් වහන්සේ කියන නම. එතකොට මං හොක තේරුම මොකද? එයා මට තේරුම කියලා දුන්නා. ඊට පස්සේ මං කිව්වා හරි මම වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේ කියන නමට කැමතියි කියලා. එතුමා ඒ නම ලියලා දැන් එතකොට මම මේ කිසිම ධර්ම දේශන සිද්ධ කරන භික්ෂුවක් නෙමෙයි. මං අහිංසක සාමාන්‍ය අපේ මේ ශාසන කටයුතු තුල හිටපු ස්වාමීන් වහන්සේ නම. එතුමා ලිව්වා මේ කවියක්. වල්පොල ගෝතම දිවයිරු මෝතම හෙලිලන ලග්බි වල්පොල ගෝතම සෞවේකි ගෝතම දිවයිරු මෝතම හෙලිලන ලග්බිම. හරි. වල්පොල ගෝතම හඳුරු කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සෞවේකි ගෝතම. දිවයිරු මෝතම දෙවියෙක් කවරින් මෙතුමා මුන්නාන්සේ දිවයිරු මෝතම හෙලිලන ලග්බිම ලග්බිම ප්‍රසිද්ධ වෙනවා කියලා. එතකොට එතුමා එදා අර උපන් වෙලාවත් එක්ක බලලා ලියනකොට මම කවදාකවත් මේ මිනිස්සු අතර මෙහෙම ධර්ම දේශනා සිද්ධ කරන්න හිතක්වත් තිබුණේ නැහැ. මම ප්‍රචලිත වෙන්න ඕන කියලා එහෙම හැංගීමක් තිබුණේ නැහැ. කවිය ලිව්වට පස්සේ එහෙනම් මාත් එහෙම මොකක් හරි කරන්න ඕනේ කියලා ඒ ඕනකමකට මේ එහෙම ප්‍රසිද්ධ වෙන්න හිතාගෙන කවදාකවත් බණ කියලාත් නැහැ. එහෙමයි. නමුත් අර එතුමා ඒ උපන් වෙලාවත් එක්ක ඒක දකින බලනකොට එතුමාට මේ ඒකෙදී ඒ ශාස්ත්‍රය ඔස්සේ දකිනවා මේ ස්වාමීන් වහන්සේ අනාගතේ මේ විදිහට වෙයි කියලා. එතකොට යම් එහෙම ඒ ශාස්ත්‍රය ඔස්සේ පෙන්නපු ඇතම් කාරණා තියෙනවා. මේ ප්‍රතික්ෂේප කරන්න බෑ එහෙම. ඒව ශාස්ත්‍ර. ඒක තමයි කිව්වේ. සුපින ශාස්ත්‍රය, ලක්කන ශාස්ත්‍ර වගේම මේ නක් ශාස්ත්‍රය ඇතුළෙත් ඒවා කර්මානුරූපව අපේ ජීවිතේ ඉදිරියට ගොඩනගෙන්න තියෙන විදිය පෙන්නනවා. දැන් හොඳම උදාහරණේ අඟුලිමාල උපදින වෙලාවේ ඔබට මතක ඇති මේ ළමයාව නැති මරන්නම කිව්වනේ. එහෙමයි. මතකද? මොකද මෙයා කවදා හරි දවසක මේ රටේ මහා ජීවිත හානියක් කරනවායි කියලා කිව්වා. ඒ වෙලාවේ උපදින වෙලාවේ සිද්ධ වෙච්ච ස්වාභාවික කාරණාත් එක්ක ගලපලා. එතකොට අනාවැකියක් විදිහට පෙන්වනවා. මේ ඉපදිච්ච කෙනා අනාගතේ මෙහෙම වෙනවා. අජාසත් ඉපදිච්චලා ඔබට මතක ඇති එතනදිත් මෙයා කවදා හරි දවසක තාත්තාව මරනවා කිව්වා. ඒ කියන්නේ අජාසත් කියන නම දැම්මේයි. නූපන් සතුරා. ඔව්. ඒ උපදිනකොටම කිව්වා. ඉතින් අනාවැකිය ඒ විදිහට උනේ නැද්ද? ඒව ශාස්ත්‍ර. එතකොට ඒ ශාස්ත්‍ර දැන් ඒකේ කියන්නේ මේ ඒ ශාස්ත්‍රය තුළ ලියවිලා තියෙන එක කතාව නෙමෙයි. මේ කර්මානුරූපව අපි හැම කෙනෙකුගේම ජීවිතයක සිද්ධ වෙන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවානේ. ඒ කියන්නේ මං කියන්නේ දැන් එතකොට මේ කර්මය කියන එක කර්මානුරූපව සිදුවෙන විපාකය විශ්ව න්‍යායක්ද? විශ්වය තුල කර්ම න්‍යායක්. කර්ම න්‍යාය. ඒක කර්මානුරූප සිද්ධ. ඒක ක්‍රියාත්මක කරවන්නේ කවුරුද? වරුණ ඕකට අර මේ මිලින්ද ප්‍රශ්නේ හරි අපූරු ඔය අහන තැන් වලට දුන්න උපමා උදාහරණ ටිකක් තියෙනවා. නමුත් අපිට දැන් මේ කාලෙත් එක්ක ඔය මාතෘකාව ඇතුලේ ගොඩාක් දේ කතා කරන්න වෙලාවක් නැහැ. කර්මානුරූපව සිද්ධ වෙන දෙයක දැන් ඔබ ඔය කියවනේ මේ අනාගතේ සිද්ධ වෙන දේවල් බලලා ඒක වෙනස් කරන්න බැරි දේවල්
සමහර දේ තියෙනවා වෙනස් කරන්න බෑ. ඒ සිද්ධ වෙන්න තියෙන දේට මුහුණ දෙන්නම වෙනවා. ඉරණම කියලා වසවන කියන්නේ. ඒ වගේ දේ දැන් බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙන්න මේ ගිහිගේ අතාරනවා කියන එක වෙනස් කරන්න කොච්චර උත්සාහ කළාද සුද්ධෝදන රජුරෝ. රම්මේ සුබ මාලිගා හදලා නම්මනම් කරලානේ. එතකොට ඒ ශාස්ත්‍රය තුල පෙන්නපු දේත් එතෙන්දී ආයි කාටවත් කර්මානුරූපව සිද්ධ වෙන තියෙන දේ වෙනස් කරන්න විදිහක් නැහැ. ඒක සිද්ධ වෙන දෙයක්. හරි. එතකොට සමහර වෙලක සිද්ධ වෙන්නේ නැහැ කියලා දැන් පස්වක ස්වාමීන් වහන්සේලා පවා සමහරවිට සැක ඇතිවෙච්ච අවස්ථාවක් තිබ්බා. නමුත් ඒක සිද්ධ වෙනවා. එතකොට අපි හොඳම උදාහරණය තමයි මුගලන් මහරහතන් වහන්සේ. උන්වහන්සේ මහා 이르දිමත්. උන්වහන්සේට ඒ 이르දිමය ශක්තිය තුලින් කරන්න පුළුවන් දේත් බොහෝයි. උන්වහන්සේව ඝාතනය කරන්න ඒ පරිනිර්වාණයට පත් කරවන තැනට කටයුතු කරන්න මේ නිකම් පෘතජ්ජනයෝ ටිකක් එනවා ආයුධ ටිකක් අරගෙන. ඔය ආයුධවලට මේ යටත් වෙන්න නිකම් වගේ පෘතජ්ජනයෝ ටිකක් අතින් ගුටි කන්න මුගලන් මහරහතන් වහන්සේට කිසිසේත් අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේට තියෙන ශක්තියත් එක්ක. දැන් අර ලෝකයට යම් හානියක් එනකොට මේ පෘථුවිය මවන්නම් කිව්වා. තව පෘථුවිය මේ කියන්නේ පෘථුවියේ යට තියෙන අර මේ තියෙනවා රස කොටස. මේ රස කොටස අරන් දෙනකෝ කිසිම මිනිසෙකුට මේක පීඩනයක් විදියට දැනෙන්නේ නැති වෙනවා. කුසගින්නක් දැනෙන්නේ නැති. හරිද? මිනිස්සුන්ට කියන්නේ දැන් ලෝකයේ මිනිස්සුන්ට මේ හානියක් වෙන්නේ නැති වෙන විදිහට මේ රස කොටස අරන් දෙන්නම් කිව්වා. අර මේ පෘථුවියේ ඉන්න මිනිස්සු මවපු පෘථුවියෙන් තියන්නම් කිව්වා. මුගලන් මහරහතන් වහන්සේ එහෙම උත්තමයා වරුණ අර මේ නිකන් ආයුධ ටිකක් ගේන මේ පෘතජ්ජනයෝ ටිකකට කිසිසේත්ම උන්වහන්සේට අවශ්‍යතාවයක් නැහැ නේ එතෙන්ට මුහුණ දෙන්න එහෙම. එහෙමයි. නමුත් උන්වහන්සේ බැලුවා. කීප සැරයක්ම බැලුවා එතන ඉවත් වෙලා. බලනකොට උන්වහන්සේට තේරුණා මේක සිද්ධ වෙන්නම තියෙන එක. අන්න දැක්කද? සිද්ධ වෙන්නම තියෙන එක. ඒක තමයි ඉරණම. ඒකට මුහුණ දෙන්නම වෙනවා. ඒ නිසා ඒක අන්නේ කර්මයේ ස්වභාවය බලන්න. ඒකට මුහුණ දෙන්නම වෙනවා. උන්වහන්සේකට මුහුණ දුන්නා. ඒක තමයි ස්වභාවය. මේ ඉර පායනවා කියන එක කවුරුත් කරන එක නෙමෙයි. එහෙමයි. හඳ පායනවා කියන එක කවුරුත් කරන එක නෙමෙයි. වැස්ස වහිනවා කියන එක මේ දේවල් ස්වාභාවිකව සිද්ධ වෙන මේ න්‍යාම ධර්ම. මේ න්‍යාම ධර්මවල ඍතු ආදී මේ තියෙන න්‍යාම සියල්ලේ කර්ම න්‍යාමයකට සිද්ධ වෙන්න තියෙන දෙයක්. දැන් අපි හිතමු බීජයක් මේ පොළවේ පැලවෙන එක ඒක න්‍යාමයක් නේ. එහෙමයි. ඒක කවුරුත් කරන්නේ නෙමෙයි. මේ තියෙන බීජයෙන් පැලයක් හැදිලා ගසක් බවට පත් කරන ස්වභාවය කවුරුවත් විසින් කරන්නේ නෙමෙයි. ඒකට අවශ්‍ය කරන සාධක සැපේ වුණා ඒක හැදලා තියෙන එක න්‍යාමයක්. හරි. එතකොට සමහර අවස්ථා තියෙනවා අපිට ඒක වළක්වන්න පුළුවන්කම තියෙනවා. ඒකේ තියෙනවා පැලවෙන ස්වභාවය අපිට ඒක වළක්වන්න පුළුවන්. නේ? ඒ වගේ ඇතැම් කර්ම තියෙනවා. අපිට ඒ කර්මය වළක්ව ගන්න අවස්ථා තියෙනවා. දැන් මේ ජීවිතය තුළ අපේ කවුරු හරි කෙනෙක් හිතනවා නම් වරුණ හැම දෙයක්ම සිද්ධ වෙන විදිහටම තමයි වෙන්නේ කියලා. දැන් ඔය කතාව එක මමත් ඇහුවේ ඔබ වහන්සේගෙම නෙමෙයි විශ්ව න්‍යායත් තුළ ඒ විදිහටමද වෙන්නේ. ඔව් මේක එකතු කරන්නේ මේකයි. මේ කොටසට මේ සාකච්ඡාවේ අපි මේක එකතු කරලා ඉවර කරන්න ඕනේ. නැත්නම් සමහරව හිතනවා හරි එහෙනම් මට කොරෝනා හැදෙනවා කියන එකත් මේ සිද්ධ වෙන විදිහක් ඇති. හැදෙනවා නම් හැදෙනවා. නැත්තම් නැහැ. ඒක මට වෙනස් කරන්න බෑ. ඒක තමයි නියාමය. ඒක නියාමයක්. හැදෙනවා නම් හැදෙන්න ඇති නැත්තම් නැතුව ඇති. මම මාස්ක් එක නොදා හිටියත් හැදෙන්නේ නැත්තම් හැදෙන එකක් නෑ. එහෙම හිතෙන්න පුළුවන් කෙනෙකුට. මාස්ක් දාන් හිටියත් හැදෙන්න තියනවා නම් හැදෙයි ඔය කියන විදිහට. කියලා ඒ නිසා මාස්ක් එකේවත් මොකේවත් නෙමෙයි. ඔය කියන න්‍යාමයේ ස්වභාවයට අනුව සිද්ධ වෙන්න තියෙනවා නම් සිද්ධ වෙයි ඕන එකක් වෙච්ච අය මං ඉන්නවා ඔහේ කියලා මෝඩ මිනිස්සෙකුට ඕකත් වැරදියට ගන්න පුළුවන්. ඒ නිසා තමයි මම කිව්වේ බීජයක් පැලවෙන ස්වභාවය තිබ්බට ඒ බීජය ගලක් උඩ තිබ්බොත් සමහර ලාවට පැලවෙන්න පුළුවන්. හරි. සමහර ලාවට ඒක අවුවට වේලා කර වෙලා වේල්ලා යන්න පුළුවන්. මොකද ඒකට අවශ්‍ය කරන පෘථිවිසාරය නැතිකම. වැඩි දෙකටත් තියෙන එකට. ඔව්. ඒකට අවශ්‍ය ජලය නැතිකමින් ඒකට අවශ්‍ය කරන පෘථිවිසාරය නැතිකමින් ඒක විනාශ වෙලා යන්න පුළුවන්. අන්න ඒ වගේ සමහරවිට ඔබට තියෙන පුණ්‍ය ශක්තිය වුණත්
හොඳම උදාහරණය තමයි කාල විපත්ති වල සමහරලාට ඇතැම් පුණ්‍ය ශක්ති විපාක දෙන්නේ නැහැ. සමහරලාට උපදි විපත්තියක් ඒ කියන්නේ දැන් ඇතැම් බලන සමහර සුනක වර්ග ඉන්නවා. ඒ සුනක වර්ග ඔය පිටරටින් ආපු එක බ්‍රීඩ්ස් තියෙනවා. ඒගොල්ලෝ මේ පාරක ඒ වගේ පැටියෙක් නිකන් හරි ඉන්නවා දැක්කත් එක දවසක් ඉන්නේ ඒ බල්ල කවුරු හරි අරන් යනවා. හරි. එතකොට ඒක යාගේ උපදි සම්පත්තිය. ඒ සුනක බ්‍රීඩ්ස් වල උපදින්නේ ඒක යාගේ උපදි සම්පත්තිය. එතකොට උපදි සම්පත්තිය තියෙන කෙනාගේ තියෙනවා නම් එයාට යම්කිසි ලැබෙන්න පිනක්. අපි හිතමු එයාගේ යම් අකුසලයක් රෝගයක් හැදෙනවා. ඒ රෝගෙට බෙහෙත ලැබෙන්න එයාට පිනක් තියෙනවා. ඒක අර උපදි සම්පත්තිය හින්දා ලැබෙනවා. සමහර විට ඒ බ්‍රීඩ් එකේ උපදින්නේ නැති ඔය කොහේ හරි පාරක සාමාන්‍ය මේ රටේ ඉන්න ඔය පාරවල් ගාන ඉන්න බල්ලෙක් විදිහට ඉපදිලා ඉන්න අය. එයාට ඒ බෙහෙත සමහරට ලැබෙන්න පින නැති වෙන්නත් පුළුවන් අර උපදි විපත්තිය හින්දා. එයා ඒ හොඳ කොළ කියන එකක් ඇතුළේ ඉපදිලා නැතිකම. මෙන්න මේ වගේ කාල විපත්ති සමහරලාවට රටේ දුර්භික්ෂ කාලයක් එනවා. හොඳට කෑම ලබන්න පින තියෙන කෙනාට සමහර වෙලාවට මේ දුර්භික්ෂ කාලේ හින්දා අර අවස්ථාව හිමි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ සමහරලාට තියෙන පිනත් නැති වෙන අවස්ථා. සමහරලාට වරුණ මේ අපි සිල්වත්ව ඉන්නකොට ඇතැම් පින් මතුවෙලා එනවා. සමහරලාට දුස්සීලකමේදී ඇතැම් පින් යටපත් වෙනවා. ඉතින් ඒක නිසා තමන්ගේ හිතකය වචන මේ වෙලාවේ හසුරන විදිහෙන් ඇතැම් සිද්ධ වෙන්න තියෙන දේ වෙනස් වෙන අවස්ථා තියෙනවා කියන එකත් ඔලුවට ගන්න ඕනේ. විපාක දෙන්න තියෙන පින් යටපත් වෙන අවස්ථාත් යටපත් වෙලා තියෙන පව් මතුවලා එන අවස්ථාත් සමහරලාට සිල්වත්ව ඉන්න මිනිසයාට විපාක දෙන්න තියෙන පව යටපත් වෙන තැන් තියෙනවා. දුස්සීලව ඉන්නකොට විපාක දෙන්න තියෙන පව උඩ පැනලා ඇවිල්ලා විපාක දෙන අවස්ථා තියෙනවා. ඒක හින්දා සීලය මතම තමන්ගේ තියෙන ඕනෑම මේ කියන්නේ වෙන්න තියෙන විදියට වෙයි කියලා පඬිතුකම් කියන්නේ නැතුව තමන්ගේ සීලය ආරක්ෂා කරගෙන සිතකය වචන පරිස්සම් කරගෙන කටයුතු කරන්න. එතකොට අර අයහපත් දේ වැස්සක් නම් වැස්ස වහේදී තමන්ගේ වැස්සට විරුද්ධව කුඩයක් ඉහළ ගත්තා වගේ සීලය ඉහළ ගත්ත කෙනෙක් වෙනවා. ඔය අපිට පොයේ වැඩසට ඔය මාරකයටයි කිව්වේ මාරකයක් එන්න තියෙනවා. මේ මාරකයෙන් බේරෙන්න සමහරලාට තමන්ගේ සීලය පව උපකාරී වෙන්න පුළුවන් කියන එක. හොඳයි. අපිට සමුගන්න කාල වේලාව උදා වෙලා තිබෙන්නේ අපිට මම හිතන්නේ කල්යාණ මිත්‍රයෙක් කියන්නේ ඉතින් ඒ වෙනස්කම් කරන්නට ලැබෙන අවස්ථාවක් ඔබේ ජීවිතේට. ඒ නිසා ඔබ තව කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ධර්මයත් එක්ක එකතු වෙලා ධර්මය නිසයි කල්යාණ මිත්‍රයෝ මුණ ගැසෙන්නේ. ධර්මය ඇසුරේ කල්යාණ මිත්‍රයෝ ගොඩ නැගෙන්නේ. ඉතින් ඔබගේ පිනපව ඇතැම් වෙලාවට තරමකට උස් පහත් කරන්නට වෙනස් කරන්නට හේතුවක් වේවි. අද වැඩසටහනින් සමුගන්න මොහොතේ අපේ පූජනීය උඩුගම්පල හෙන්ඩි මහර ගම්පහ බවුන් පැලස නිර්මාතෘ පූජනීය වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේට අපි නැවත නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවායි කියලා ප්‍රාර්ථනා කරන උතුම් වූ ධර්ම අවබෝධය ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහනින් සමුගන්නවා. හෙට උදෑසන සුපුරුදු විදියටම මෙත්නෙත් පාමුලෙන් පෙරවරුවටට මුණ ගැසීමේ අපේක්ෂාවෙන් හැම දිනාටම තෙරුවන් සරණයි. Net අසපුව සියල් සතගේ දුක දුටුවේ